හරි පටන් ගමු අපි නැවත. එතන අපි කතා කරමින් හිටියේ 8 වෙනි ප්‍රශ්නේ. ප්‍රශ්නාංක 8 බලන්න. ප්‍රශ්නාංක 8. අද ඒක අපි ෂෙයා හෙව්වා. දැන් බලන්න 4.5 වැඩි කිරීම 15 75යි 7ක් ඉතුරුයි 60යි 67යි. ඔය 67.5ක් තමයි ෂෙයා තියෙන්නේ. 10 වලින් ගත්තොත් 67.5ක් ෂෙයා තියෙනවා. 67.5ක් ෂෙයා තියෙනවා. හරිද? දැන් එතකොට දැන් අපි ධාරණාගේ හොයාගමු නේද? 67.5ක් අඩු කරලා. මේකේ පිරිවැය තියෙන්නේ කීයද? ගොඩනැගිල්ල 1800යි. 1800ක් පිරිවැය. හරිද? එතන සමුච්චය ගනිද්දී දැන් 2021 එකට ෂෙයාරින් කිරීම තියෙනවා කීයක්ද? 400ක්. මේ 67.5ත් එකට එකතු කරන්න 467.5යි නේ. දැන් බලන්නකො සුද්දාගේ නැත්නම් ධාරණාගේ කීයද කියලා. 2යි 3යි 3යි 1යි 1332.5ක ධාරණාගයක් තියෙන සුද්දාගයක් තියෙන. හරිද උත්තරේ? 10යි 7යි 10යි 5යි 3යි. දැන් මේ 1332.5 ඉඳන් ප්‍රත්‍යාගන්නය කරන්නේ කීය දක්වාද? 1500 දක්වා. 1500 දක්වා ප්‍රත්‍යාගන්නය කරන වැඩිවීමක් තියෙන කීක වැඩිවීමද බලන්න. 9න් 2ක් 7යි 9න් 3ක් 6යි 4න් 3ක් 1යි 167.5 කියන්නේ 1,67,500 පිළිතුරු 4. හොඳයි. 4 උත්තර ඇවිල්ලා තියෙනවා. ඒක තමයි හරියන්නේ. තේරුණා නේද? දැන් මේකේ හරියට ෂෙයා හදාගත්තා නම් හරි. 1800 පිරිවැය 100%ක් මාස 9ක් නේ. ඒ 9.30 ප්‍රත්‍යාගන්නය කරන්නේ. ඒතර 9.30ට සම්පූර්ණ ෂෙයාවෙන් කිරීම මේ ආරම්භක ෂෙයාවෙන් කිරීම 400ට මේ මාස 9 ෂෙයා ටික එකතු කරා. 467.5යි සුද්දාගේ මේ ගාන 1332.5යි නේ. එහෙනම් 1332.5 සිට 1500 දක්වා කියන්නේ 167.5යි. අපි ලේසියට දහස් වලින් හදාගත්තා. මේක බිඳුත් එක්ක ගලපුවොත් 167,500 පිළිතුර 4 8ට 4 8ට 4. ඔය අපි ප්‍රශ්නාංක 9ට යනවා. ප්‍රශ්නාංක 9ට යනවා. 2021 3.31 දිනට අමිලගේ ව්‍යාපාරයේ මුදල් පදනම මත ගණනය කළ සුද්ධ ලාභය 480යි. පහත තත්ත්වයන් සැලකිලට ගන්නලු. එරන් 21 3.31 අවසන් වර්ෂයේ උපචිත පදනම මත ගණනය කළ සුද්ධ ලාභය කීයද කියලා අහනවා. පුළුවන්. මුදල් පදනමෙන් ගණනය කරපු සුද්ධ ලාභය උපචිත පදනමට හරවන්න. හරිද? මගන්න මේක නේද? දැන් පොඩි ප්‍රකාශයක් හදලා ගන්න. මම ප්‍රකාශයක් කියන ඉලක්කම් ටික විතරක් දාන්නම්. දැනට කෙටුම්පත් ලාභය තියෙන 480යි නේ. ලාභයේ කෙටුම්පත් 480යි. මේක දණ්ඩරේට දාලා ගමු. තොලේසින්. දැන් බලන්න දැන් මේ ගණනය කරලා තියෙන මුදල් පදනම වෙන්නේ. උපජිත පදනමට අපි හදන්න ඕනේ. මුදල් පදනම මත ගණනය කරපු ලාභය උපජිත පදනම මත ලාභය බාට හරව ගන්න. දැන් අපිට මුලින්ම කියන 21 මාර්තු මාසය සඳහා සේවකීන්ට ගෙවූ සුද්ධ වැටුප 180යි. හරි දැන් සුද්ධ වැටුප මුදලින් ගෙවුවා නම් ඒක මේ ලාභයට ගලපලාන්න තියෙන්නේ. මුදලින් ගෙවපු ඔක්කොම ගලපලාන්න තියෙන්නේ. නමුත් ඇත්තටම සුද්ධ වැටුප නෙමෙයි ලාභයෙන් අපි අඩු කරන්නේ. ආයතනික ලාභය කියන්නේ ලාභයට අපි ගලපන්නේ සුද්ධ වැටුප නෙමෙයි දල වැටුප කියන එකනේ. දල වැටුප. එහෙනම් මේක දල වැටුප බාට අපි පත් කරමු. කොහොමද මේක ඇවිල්ලා තියෙන්නේ? 10%ක සේවක හා 15%ක සේවය අර්ථසාධක කරමුදල් දායකයන් ගෙවන්නේ නැත. වර්ෂ තුන ලැබිය යුතු පොලි ආදායම 30ක් වුවද 12ක් පමණක් මුදලින් ලැබී ඇත. 21 3.31කට ගෙවිය යුතු ගොඩනැගිලි කුලිය 60යි. ගෙවන ලද රක්ෂණ ගාස්තු 60ක් 21 6.30 අවසන් කාර්තුවට අදාළ වේ. හරි. එහෙනම් මේක අර දල වැටුපනේ අපි ගන්න ඕනේ. නම සුද්ධ වැටුප ඇවිල්ලා තියෙන 180ක්. සුද්ධ වැටුප ඇවිල්ලා තියෙන සේවක දායකය අඩු වෙලානේ. එහෙනම් සේවක දායකය හෙව්වත් කමන්නේ දල වැටුප හෙව්වත් කමන්නේ. සේවක දායකය දෙන්නේ 20යි නේ. සේවක දායකය 20යි. දැන් සේවක දායකයේ ගිණුම්ගත වෙන ආකාරය අපි දන්න ඕනේ. වැටුප් හා වේතන හර ගෙවිය යුතු අර්ථසාධක කරමුදල් බැරනේ. වැටුප් සහ වේතන ගිණුම හර 20යි උපචිත අර්ථසාධක කරමුදල් බැර 20යි. එහෙනම් වැටුප් සහ වේතන ගෙවට හර වුණා කියන්නේ වියදමක් වැඩි වෙනවා. ලාභය අඩු වෙනවා. ලාභය 20ක් අඩු කරන්න. දැන් සුද්ධ වැටුප 400 මේ 180 මේක තියෙනවා. මුදලින් ගෙවපුවා තියෙනවනේ. නැත්නම් අර සේවක දායක 20 විතරයි වැටුප් වලට හර වෙච්ච එක. වැටුප් වලට අලුතෙන් 20ක් ආවා කියන්නේ වියදම වැඩි වුණා. ඒ නිසා ලාභය අඩු කරගන්න.
ඊළඟ EPF එකත් ගලපමු. දැන් EPF අපි සාමාන්‍යයෙන් ගණන් පන්නේ දල වැටුපන නේද? මේ සුදු වැටුපන දීලා තියෙන්නේ. දැන් දල වැටුප 200යි කියලා දන්නවා. මේකට 100ට කීයක්ද 15ක් නේ. 15ක් ඒ කියන්නේ 40ක් නේ. 40ක් EPF දායකයේ. EPF සේවය දායකයේ වියදමක් නේ. ඒතර ඒක තාම ගෙවලා නැති නිසා මේකේ වාර්තා කළා නැහැ. ඒක අලුත් වියදමක් එන ලාභය අඩු කරන්න. EPF වියදම් නිසා ලාභය අඩු කරන්න. මේ වැටුප් නිසා ලාභය අඩු වුණා. ආය තුන්වෙනි එක වර්ෂය තුල ලැබිය යුතු පොලි ආදායම 30ක් වුවද 12ක් පමණක් මුදලින් ලැබිලා. දැන් මුදලින් ලැබුණ 12 ඇතුළත් කරලා තමයි මේ ලාභය හදලා තියෙන්නේ. එහෙනම් තව කීයක් එන්න තියෙනවද අපිට? තව ලියන්න වෙනවා එතකොට 18ක් නේ. 20යි 18ක්. 18ක්. ලද පොලි. ලැබිය යුතු පොලි නේ. ලැබිය යුතු පොලි 18ක් ලාභය වැඩි වෙන්න බලපාන. ඊළඟට 21 3.31කට ගෙවිය යුතු ගොඩනැගිලි පොලිය. EPF අඩු වෙන්නේ 30ක්ද 40ක්ද කියලා. ඉතින් ප්‍රධානික දායකත්වය 200ට ගන්නේ නේ. 200ට 15ක් කියන්නේ 15 සරත් දෙක 30යි. sorry. 30යි එතන එන්නේ. මෙතන වැරදුනා ගන්නේ කරද්දි මම මේ 10 20යි නම් 15 එන්නේ හරි. මෙතන 30ක් එන්න ඕනේ. EPF වේදම 30ක් කියලා හදාගන්න. ලැබිය යුතු පොලිය එක හරි. ඊළඟට ගෙවිය යුතු ගොඩනැගිලි පොලිය 60යි. ඒකත් වාර්තා කරන්නේ උපචිත පදනම අනුව ලියද්දිනේ. ඒකත් ලාභයට ගලපන්න අඩු වෙනවා වියදමක් නිසානේ. ගොඩනැගිලි කුලිය. අවසාන එක ගෙවල් ලද රක්ෂණ ගාස්තු 60ක් 21 6:30 නවසන් වර්ෂයට අදාළ වේ. අපි ගිණුම හදන්නේ කවදටද? 3.31කට නේ. ඒතර 3.31කට හදනවා නම් 6:30 දක්වා ගෙවුවා කියන්නේ මාස 3ක් ඉදිරියට ගෙවලා තියෙනවා. දැන් ගෙවප් එක ඔක්කොම ලාභයට ගලපලා තියෙනවනේ. එහෙනම් ඉදිරියට ගෙවප් එක ලාභයට අදාළ වෙන්නේ නැති එක අයින් කරන්න වෙනවනේ. ඉදිරියට ගෙවුවා කියන්නේ වියදම් බැර වෙනවා. වියදම් අඩු වෙච්චම ලාභය වැඩි වෙනවා. හරි. ඉදිරියට ගෙවූ රක්ෂණය කීයක් වෙනවද බලන්න? 60ක් කියන්නේ 12ක් එව්වා 3ක් කියන්නේ කීයක් එව්වද? 12 සරක් 5යි 15යි නේ. ඒක ධන වෙන එකක් නේ. වැඩි වෙනවා. දැන් මේ ටික සුළු කරලා බලන්න 15යි 2 බලමු. එතකොට උත්තරේ 30යි 50යි 110ක් ඍණ තියෙනවා. 30යි 50යි 110යි. ඒතර 480යි 498යි 15යි. 8යි 13යි 10යි 11යි 513යි. 513ක් ධන 110ක් ඍණ 3යි 0යි 4යි 403යි. 4,03,000ක් කියලා උත්තරයක් තියෙනවනේ. ඒක හරිනේ. උත්තරේ දෙක තියෙනවා. ඒක හරි. එහෙනම් ගන්න 9 වෙනි ප්‍රශ්නෙට දෙවෙනි පිළිතුර 9 වෙනි ප්‍රශ්නෙට දෙවෙනි පිළිතුර. හරි. ඊළඟ නැවත අපිට ප්‍රශ්න දෙකක් දෙනවා මේ විදිහට පහත තොරතුරු ඇසුරෙන් ප්‍රශ්නාංග 10 11ට පිළිතුරු සපයන්න. ණයහිමි පාලන කිරීමේ නිවැරදි ශේෂ 10 වෙනි එක අහනවා. ණයහිමි ලෙජරේ ශේෂ ලැයිස්තුව නිවැරදි කිරීමට යොදාගත් යුත්තේ මොනවද කියලා. ඒ කියන්නේ ශේෂ ලැයිස්තුව අහලා නැහැ. ඉදිරියට ගෙවු රක්ෂණේ 45ක් නෙමෙයිද කියලා අහනවා. ඉදිරියට ගෙවු රක්ෂණේ 45ක් කියන්නේ ගෙවන ලද රක්ෂණ ගාස්තු 60ක් 21 6:30 නවසන් වර්ෂයට අදාළ වේ. දැන් 21 6:30 කිය අපි හදන්නේ 3.31 නේද? 3.31 හදනවා කියන්නේ 4 5 6 තමයි ඉදිරියට ගෙවලා තියෙන්නේ. අනිත්වා ඒ ඉතුරු මාස 9 අපි හදන වර්ෂයට අදාළ වෙනවනේ. ඉතිරි මාස 9 අපි හදන වර්ෂයට අදාළ වෙනවා. ඒ නිසා ඒක මාස 3ක් තම ගන්න ඕනේ. හරි. එහෙනම් අපි සංශෝධන අහිමි පාලන හදමු. සංශෝධන අහිමි පාලන හදමු. අනිත් එක නම් හදන්න ඕනේ සසුතුම් ප්‍රකාශ අහලා නැහැ මේක. ඔය මේකේ පොඩි කටුසටහනක් දාලා ගන්නකො. ණයහිමි පාලන. 2021 3.31 දිනට ණයහිමි පාලන කිරීමේ ශේෂය 600ක් තියෙනවා. ශේෂය ආරම්භක ශේෂ 600යි. ශේෂ ලයිස්ට් තගයක් තියෙන ගමු. මෙම ශේෂ දෙක අතර වෙනසට හේතු කාරණා. මේක පාලන කිරීම දොස් ටික හදාගන්නකො. ගැනුම් චල එකතු 680ක් පාලන කිරීමට 860කට යනවා. ගැනුම් චල එකතු ගැනුම් හර ණයහිමි පාලන බැර. මෙතෙන් වැඩියෙන් බැර කරලා තියෙනවා. හර කරන්නේ ගැනුම් වැඩිපුර බැරවීම.
එතකොට 680 හරියකට 860ක් මේ ඉලක්කම් දෙක මාරු වෙලා. 16න් 8ක් 8යි 180ක් වැඩියෙන් බැර වෙලා. ගැණුම් චල එකතුව ගැණුම් හර ණය හිම්පාලන බැර මෙතන බැර වෙනවා. වැඩියෙන් බැර වෙලා තියෙන. වැඩි ප්‍රමාණ නිවැරදි කරන්න හර කරන්න. ඒතර හරි. ඊළඟට අගරෝචෙක්පත් 30ක් අහිමි කළ ලදවට්ටම් 3ක් ණය හිමි පාලන කිරීම පමණක් සටහන් කරලා. දැන් පමණක් සටහන් කරලා ඉතින් ලියනත්තේ කොහෙද පුද්ගලික ගිණුම් වල තමයි ලියලා නැත්තේ නේ. පාලන කිරීම ලියලානේ එතකොට. ණය හිමි පාලන කිරීම පමණක් සටහන් කර ඇත. ඒක මේකට එන්නේ. ආපසයම් 30ක් ණයගැති පාලන ගිණුමට හර කර ආපසු යැවුම් ගිණුමට බැර කරලලු. ආපසයම් බැර කරපෙගෙන හරි. ආපසයම් බැර වෙලා ණය හිමි පාලන හර වෙන්නේ බෑනේ. ණය හිමි පාලන හර වෙලා නැහැ. කොහාටද හර වෙලා තියෙන්නේ? ණයගැති පාලන කොට. එහෙනම් ඒ වැරද්ද අපිට ඇති කරන්න මෙතෙන් හර කරන්නේ. ආපසු යැවුම් 30යි. ණය ගැති පාලන ගිණුමට හර වෙලා තියෙනවා. ණය හිමි පාලන හර වෙලා නැහැ. අවසාන එක ණයගැති ලෙජරයට මාරු කළ 12ක ණය හිමි බැරශේෂ පිළිබඳ පාලන ගිණුමේ සටහන් තබා නැත. මාරු සටහනක් නේ 12යි. මේ ටික තමයි පාලන ගිණුමට දාන්න වෙන්නේ නේ. දැන් බලන්නකො සංශෝධිත පාලන ශේෂ අහනවා අපෙන්. 8යි 10යි 9යි 12යි 13යි 20යි 3යි 3යි 6යි 378 කියන උත්තරේ 3 නේ. 10ට තුන්වෙනි පිළිතුර අපිට ගන්න පුළුවන්. 10ට තුන්වෙනි පිළිතුර ගන්න. හරි. 11 වෙනි එකත් ඒකම කොටසක් හැටියට අපිට දීලා තියෙන්නේ. ණය හිමි ලෙජරේ ශේෂ ලැයිස්තුව නිවැරදි කිරීමට යොදාගත යුත්තේ. ඒතර පුද්ගලික ගිණුම් වල දෝෂ තියෙන්නේ. පළවෙනි එක පාලන ගිණුම් පමණයි දෝෂ තියෙන්නේ. දෙවෙනි එකනේ අගරෝචෙක් 30000ක් අහිමි කළ ලදවට්ටම් 3000ක් ණය හිමි පාලන ගිණුමේ පමණක් සටහන් කළා. ඒකෙන් පැහැදිලිව කියවෙනවා පුද්ගලික ගිණුම් වල වාර්තා වෙලා නැහැ කියන එක. C ආපසයම් 30000ක් ණයගැති පාලන ගිණුමට හර කර ආපසු යැවුම් ගිණුමට බැර කිරීම පමණක් සිදු කර ඇත. එතන පාලන ගිණුමේ හෝ පුද්ගලික ගිණුම් වල ලියලා නැහැ කියලා ගන්න ඕනේ. ඒක පාලන ගිණුමේ දෝෂයක් පුද්ගලික ගිණුම් වලත් දෝෂයක් නේ. පාලන ගිණුමට අර ණයගැති පාලන හර වෙලා තියෙන්නේ. ණය හිමි පාලන හර කරා නම් ඒක එකතු වෙන වෙනම පුද්ගලික ගිණුමට දාන්න තිබුණානේ. ඒ නිසා මේක අපි ගන්න වෙනවා දෙකේම දෝෂයක් හැටියට. එහෙනම් සීත් සසදුම් ප්‍රකාශයට යනවා කියලා ගන්න. D නම් පාලන ගිණුමේ දෝෂයක් පමණයි කියලා දීලා තියෙනවා. එහෙනම් ওই පිළිතුරු දෙක තමයි අපිට ගන්න තියෙන්නේ. ණය හිමි ලෙජරේ සේසලයිස්ෝ නියෝජිත කිරීමට යොදාගත යුත්තේ B හා C පමණි. උත්තරේ 5. B හා C පමණි. උත්තරේ 5. 11 වෙනි එකට 5 කියලා ගමු. 11ට 5. ඊළඟ ප්‍රශ්නාංක 12 ව්‍යාපාරයක් බිලටගත් ජංගම නොවන වත්කම් වැරදීමකින් ආදම් ප්‍රකාශයේ වියදම් ලෙස සටහන් කර ඇත. මෙම සටහන් තැබීමෙන් කඩවන ගිණුම් කරන සංකල්පය. ඒතර ඒක ප්‍රාර්ථන ස්වරූප එකක් අපි ලාභ ගිණුම් වියදමක් වශයෙන් වාර්තා කරලා තියෙන්නේ. ඒක කඩ වෙන්නේ සාපේක්ෂව වැදගත් බවනේ. ප්‍රමාණාත්මක බව කියන සංකල්පයෙන්. දැන් ගොඩක් වෙලාවට අපි කරන්නේ ඔය කැල්කියුලේටර් එකක් වගේ එකක් ගත්තොත් ඒක ඉතින් ඵලදායක කාලේ වැඩි අපිට පෙන්වන්න පුළුවන් ස්ථාරවත්කම් වලත්. නමුත් ඒක අර සාපේක්ෂ වටිනාකම අඩු නිසා අපි අයබාර ස්වරූපයේ වියදමක් හැටියට ලිපිදා වියදම් කියන ශේෂයට ඇතුළත් කරනවානේ. දැන් මේ ඒ වගේ එකක් තමයි මේක අනිත් පැත්තට දීලා තියෙන්නේ. ව්‍යාපාර බිලටගත් ජංගම නොවන වත්කමක් වැරදීමකින් ආදම් ප්‍රකාශයේ වියදමක් ලෙස ලියලා තියෙනවා. ඒක ජංගම නොවන වත්කමට ඇතුළත් කරන්න ඕනි. සාපේක්ෂව වැදගත් භවයේ සංකල්පය අනුව. උත්තරේ 3. හරි ඊළඟට 13 14 ප්‍රශ්න දෙකක් එකට දීලා තියෙන්නේ. මොකද්ද බලන්න අහන්නේ? 2021 331 දින සංකගේ ව්‍යාපාරේ පොත්වලින් උපුටාගත් ශේෂ පිරික්සුමේ අයිතම කිහිපයක් පහත දැක්වේ. අයිතම කිහිපයක් පහත දැක්වේ. මෙහෙය වේදන් 275 දහස් වලින්ම ගමු. ණයගැතියෝ 250 හානි කරන අලාභ ඉඩහැරීම් 25යි මුලනේ. 2024 දේපල පිළිතුරු කරන පොත්තාගේ 150යි. පහත ගැලපීම් කිරීමට පෙර ගණනය කළද කෙටුම්පත් ලාභය 500යි. 21 331 කියන අගල නේද? ඉදිරියට ගෙව වියදම් තියෙන උපචිත තියෙන. විදුලිය ප්‍රචාරණය සහ කොමිස්. දැන් ඒක මෙහෙම වියදම් කියන ගිණුමට ඔක්කොම එකතු කරලා දැම්ම නම් ලේසි අපිට. බොල් ණය 50ක් කපලා ඉතුරු ණයක තියෙන 10%ක අපේක්ෂිත හානි කරන ලාභ ඉඩහැරීමක් ගලපන්න ඕනේ. දේපල පිළිතුරු උපකරණ පොත්තාගේ මත 10%ක් ෂෙයා කරන්න.
ඔය ප්‍රශ්න දෙකක්ම අහනවා 13 වෙනි ප්‍රශ්නේ 2021 3:31 දිනට ආදම් ප්‍රකාශය දැක්ක යුතු නිවැරදි සුද්ධලාභය විය යුත්තේ මොකද්ද කියලා අහනවා. හානි කරන ලාභ සඳහා වෙන් කිරීම මොකද්ද කියලා අහනවා. මේ ප්‍රශ්න දෙක තමයි තියෙන්නේ. හරි බලමු අපි ලාභය සංශෝධනය කරමුකෝ. දැන් මේකේ කෙටුම්පත් ලාභය තියෙන්නේ 500 නේ දහස් වලින්. 500ක කෙටුම්පත් ලාභයක් තියෙනවා. කෙටුම්පත් ලාභය 500. හරි. දැන් අර මෙහෙම වියදම් ගැලපිල්ල ටිකක් වැදගත් නේ. මෙහෙම වියදම් ගැලපිල්ලේ ලාභයට ගලපන ඉලක්කම් පොඩ්ඩක් ගන්න බලන්න. මෙහෙම වියදම් 275ක් ශේෂපරික්ෂමේ තියෙනවා කියන ගෙවපු එකකනේ. මුදල් බැර මෙහෙම වියදම් හර 275යි. උඩම තියෙන මෙහෙම වියදමනේ. මුදල් බැර මෙහෙම වියදම් හර 275යි. තව මෙන්න මේ මුලාගේ ශේෂ ටික දාගමු. 21 3:31 දිනට ඒ කියන්නේ අවසානයේ උපචිත විදුලිය 40ක් තියෙනවා. උපචිත ප්‍රචාරණය සහ විකුණුම් කමිස් 30ක් තියෙනවා. ඒ දෙකම එකතු කරලා උපචිත කියලා දාගන්නකො අවසාන වියදමන්න මේක. බැර ශේෂයක් 70ක්ම ගෙවන්න තියෙනවානේ. ඒ මං ගත්තේ විදුලිය සහ ප්‍රචාරණය සහ විකුණුම් කමිස් තියෙන දෙකම උපචිත තියෙනවානේ. ඒ දෙකම 40යි 70යි. ඊළඟ ඉදිරියට ගෙවූ ප්‍රචාරණය සහ කොමිස් එකත් වත්කමක් නේ. ඒකත් වත්කමක්. 70ක් එතන දීලා තියෙනවා. 70ක් එතන දීලා තියෙනවා. ඔච්චරයි දෙක. එහෙනම් ඒකේ බලන්නකො ලාභ ලාභ ප්‍රකාශයට කොච්චරක් අපිට මෙහෙ වියදම ගලපන්න පුළුවන්ද කියන කාරණේ. ඒක ඉතින් මේ දෙකම 70 නිසා අර උත්තරෙම තමයි එන්නේ නේද? නැද්ද? 5යි 14යි 345යි. ඔව් ඒකමනේ. 275ක මෙහෙම වියදම්. 275 වියදම් නිසා ලාභය අඩු වෙනවා. හරි. ඒවා ගැලපුවට පස්සේ අපි සංශෝධනය කරන්න ඉපේ. දැන් මට කියන්න අපේක්ෂිත හානි කරන ලාභිට හැරීම සම්බන්ධයෙන් කොහොමද දෙන්නේ කියලා. අඩමාන ණය කියලා ගන්නකො ලේසියට. අඩමාන ණය වෙන් කිරීම. මේකේ ආරම්භක වෙන් කිරීම තියෙන 25ක්. ආරම්භක වෙන් කිරීම 25යි. අවසාන වෙන් කිරීම කියන්න බලන්න. බොල් ණය 50ක් කපහැර ඉතිරි ණය ගැතිය 10ක අපේක්ෂිත හානි කරන ලාභිට හැරීම. එතකොට බොල් ණය කැපුවට පස්සේ ණය ගැතිය වෙන්නේ 250න් 50ක් අඩු කරන්න 200 නේ. ණය ගැතිය 250ක් දීලා තියෙනවා. බොල් ණය 50ක් කපුවාම 200 200 10 කියන්නේ 20යි නේ. අපේක්ෂිත හානි කරන ලාභිට හැරීම වර්ෂ අවසානයක 20යි. දැන් බලන්න අපිට අර දෙවෙනි ප්‍රශ්නෙට උත්තරයක් කියන්න නේ. බලන්නකො 14 වෙනි ප්‍රශ්නේ. 2021 3:31 දිනේ අවසන් වර්ෂයට හානි කරන ලාභ සඳහා වෙන් කිරීම. දැන් අවශ්‍ය අඩමාන ණය වෙන් කිරීම 20ක් වෙනකොට කලින් කරලා තියෙන 25ක් නේ. අදි එකක් තියෙන. අදි වෙන් කිරීමක් තියෙන. අදි වෙන් කිරීමක් 5000ක්. එහෙනම් අපි 14ට උත්තරයක් තෝරමු දැන්. 14ට දෙක ගන්නෙ. 5000ක අදි වෙන් කිරීමක් කියන උත්තරේ හරි 14ට. 14 13 14ට ගිහම මං කිය දෙකනේ අදි වෙන් කිරීම. හරිනේ ඒක? රුපියල් 5000ක අදි වෙන් කිරීම. දැන් මේකේ බොල් ණයත් කපලා අවසාන උත්තරේ මේකට ගත්තා නම් අපිට පහසුයි නේ. බොල් ණය කීයද කපන්න තියෙන්නේ 50ක්. බොල් ණය හර ණය ගැති බැර. බොල් ණය හර ණය ගැති බැර. බොල් ණය හර කියන එක මේකෙම ගැලපුවොත් බොල් හා අඩමාන ණය වෙන් කිරීම කියලා එකටම හැදුවොත් බලන්න කීයක් එනවද කියලා මෙතන. 70යි 70යි 5යි 5යි 10යි 3යි 4යි 7යි. ලාභෙන් 45ක් සුද්ධ වශයෙන් අඩු වෙන්න ඕන. බොල් හා අඩමාන ණය. බොල් හා අඩමාන ණය දෙකම 45ක් ලාභෙන් අඩු කරා නම් හරි නේද? සාමාන්‍යයෙන් තියෙන්නේ එතකොට මේ වියදම් ණය ගැතියෝ අපේක්ෂිත හානි කරන ලාභිට හැරීම හරි. ෂෙයා කරාට තියෙනවනේ. ඔව් දේපල විලදප ගන්න 150ක් තියෙනවා. දේපල විලදප ගන්න පොත්තගේ මත 10ක් ෂෙයා කරන්න. එතන 150ට 10 කියන්නේ 15යි. ෂෙයා 15යි. තව තියෙනවද? නෑනේ. එහෙනම් මෙච්චරයිනේ. 5 10 15 8 9 13 3 335ක් අඩු වෙනවා 500න් 65යි 165යි. නිවැරදි සුද්ධ ලාභය 165යි 165000යි. නිවැරදි සුද්ධ ලාභය 165000යි. ඒකට උත්තරයක් තියෙනවනේ.
4 13ට 4 කියලා ගන්න. 13ට 4 14ට 2 14ට 2 හරිනේ. කලින් ලාභය ඔයද්දි 275 ගලපලා නැද්ද කියලා අහනවා. එහෙම නෑ කියලා නේද හිතන්න වෙන්නේ අපිට. එහෙම කියලාත් තිබ්බ නේද? පහත ගැලපීම් කිරීමට පෙර ගණනය කරලාද සුද්ධ ලාභය. පහත ගැලපීම් කිරීමට පෙර ගණනය කරලාද සුද්ධ ලාභය. මෙහෙම දැන් ඒක 275 ශේෂ පරීක්ෂමේ තියනාගේ එන්නේ නේද? ශේෂ පරීක්ෂමේ තියනාගේ තමයි දීලා තියෙන්නේ. පහත ගැලපුම් කිරීමට පෙර ගණනය කළාද කෙටුම්පත් ලාභය 500යි. අතන අහන්නේ මොකද්ද එතකොට? 21 331 දිනට ආදායම් ප්‍රකාශ දැක්කතු නිවැරදි සුද්ධ ලාභය. ඔය නිවැරදි සුද්ධ ලාභයනේ. ඔව්. ඒ ගැටලුවක් නෑ තිබ්බත් නැතත් දැන් අපි ඒ තියෙන එක නිවැරදි කිරීමක් නේ කරන්නේ නේද? දැන් මේවා ගලපලා නැතුව තමයි ඒක අරන් තියෙන්නේ. මේවා ගැලපුවත් ඒකම තමයි එන්නේ හැබැයි නේද? මේ ගැලපුවත් ඒකමයි එන්නේ. එතකොට මේ ප්‍රශ්නකොත් හිතන්න පුළුවන් ඉතින්. මේ ඒක නැතුව ගත්තොත් අපිට ලාභයක් මේක දීලා තියෙන බලන්න. 60යි. 440යි. 440. එහෙම නෑනේ. 440ට උත්තරයක් දීලත් නෑ හැබැයි. ඒ කියන්නේ එතන අරක නැතුව තමයි ලාභය දීලා තියෙනවා කියලා අපිට හිතන්න වෙන්නේ ඉතින් නේ. හරි. දැන් මේක පළාත් පේපර් එකක් ඒකේ පිළිතුර හැටියටත් ඔක තමයි අරන් තිබුණේ. කට්ටිය ඉතින් කල්පනා කරලා තියෙන්නේ මේක තුල ඒක නෑ කියන එක තමයිනේ. හරි. එලා උත්තරේට යන් අපිනේ. 15 වෙනි ප්‍රශ්නට යන්න. සීමිත නදුන් පොදු සමාගම අයිතම ක්‍රමයට තොගාගේ කරයි 21 331 දිනට තොගායිතම 3ක් පිළිබඳ තොරතුරු පහක් දැක්වේ. අහනවා මෙන්න මේ වගේ ප්‍රශ්නයක් 21 331 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශ දැක්විය යුතු තොගේ අගය සහ ආදායම් ප්‍රකාශ දැක්විය යුතු කපහල තොගාගේ කීයද කියලා අහනවා. එතන අයිතම ක්‍රමයයි පිරිබෑය දෙකම හදන්න වෙනවා මේකනේ. ඔව් අයිතම ක්‍රමයට බලන්න අගතොගේ කීයක් අපිට පෙන්වන්න පුළුවන්ද කියලා. ABC කියලා අයිතම තුනක් නේ තියෙන්නේ. දැන් මේකේ සුද්ධ උපලද්‍යයගේ පොඩ්ඩක් ඉස්සරහින් ඉලක්කම දාගන්න පුළුවන්. අතේ ටියුට් එක තියෙනවා නම් අපේක්ෂිත විකුණුම් මිල 35යි අපේක්ෂිත විකුණුම් වියදම් 2යි කියන්නේ. මේ දෙක අතර වෙනසන සුද්ධ උපලද්‍යය කියන්නේ. තොගයක් වෙළඳ පොලේ විකිණි හැකේ අපේක්ෂා කරන විකුණුම් මිලෙන් තවදුරටත් සම්පූර්ණ කිරීමේ වියදම් සහ අපේක්ෂිත විකුණුම් වියදම් අඩු කළ පසු වගේ. පිළිතුරු 4ලු. බලමු. හරි. එතකොට අතපොත නැති හදන්නකෝ එන්න 100 ඒකක සංඛ්‍යාව අඩු වගේ කියන්නකෝ. පිරිවැය 30යි සුද්ධ උපලද්‍යයේ 33යිනේ. 30න් වැඩි කරන්න. උත්තරේ 3000යි. සුද්ධ උපලද්‍ය ගහන්නේ 35න් දෙකක් අඩු කරලා 33යි. එතකොට 33යි 30යි දෙකෙන් අඩු වගේ පිරිවැය නේද? 30 තමයි අඩු වගේ. B වල අයිතම 200ක් තියෙන බලන්න අඩු වගේ කීයද කියලා. පිරිවැය 40යි සුද්ධ උපලද්‍යයේ 45න් 7ක් 38යි. 38න් තමයි වැඩි කරන්න ඕනේ. 3800 7600 නේ. C1 එකේ 150ක් තියෙනවා. පිරිවැය 20යි සුද්ධ උපලද්‍යය ගෙවිලා 22යි. අඩු වගේ 20 3000යි. 7යි 10යි 13 13600 හරි. දැන් බලන්න ඒකේ වැඩේ තියෙන අනිත් උත්තරේ හේවෙ නැතත් උත්තරේ හරි ඒකනේ. 13600 එකක් තියෙන නිසා උත්තරේ ඊළඟ හොයන්න නැතු උනත් ඉරි ගහන්න පුළුවන්. උත්තරේ 4. 15ට 4. විභාගයේම ආවොත් ඉතින් ආයෙ හදා ඉන්න ඕනේ නැහැ නේද? කාලය ඉතුරු ගන්න අපිට අවශ්‍ය නැහැ නේ. දැන් මෙතනදී අපි හදලා බලමු. හරි. දැන් පිරිවැය ටික ඔක්කොම මම හදාගෙන යනවා. A වල පිරිවැය එන්නේ 3000 විතරත් අපි හැදුවා ඒක. B වල පිරිවැය එන්නේ 200 වැඩි කිරීම 48000යි නේ. C වල පිරිවැය එන්නේ 150 වැඩි කිරීම 20 3000යි. එතන පිරිවැය එනවා මේ ඔක්කොගේම 8 11 14යි. පිරිවැය 14000යි. අයිතම ක්‍රමය අනුව මූල්‍ය තත්ත්ව ප්‍රකාශය හොයන තොගය 13600යි. මේ අතර වෙනස තමයි තොග කපා හැරීම 400යි. තොග කපා හැරීම 400ක් එනවනේ. එහෙනම් 4 කොහොමත් හරි. පිළිතුරු අංක 4 වඩා නිවැරදි. හරිනේ?
හරි එතන අපි බහුවර්ණ ප්‍රශ්න 30න් 15ක් කතා කරලා තියෙනවා දැන්. 16 ඉඳන් ඉස්සරහට යන් 16 වෙනි ප්‍රශ්නේ. ඒකත් ලේසි සමාජික මුදල් සම්බන්ධ. අයිතම ක්‍රමය කාණ්ඩ ක්‍රමයයි අතර මොකක්ද? ඔව්. දැන් අයිතම ක්‍රමය තමයි අපි කරේ. අයිතම ක්‍රමෙදි කරන්නේ අර එක එක අයිතමයට තොග සම්බන්ධ රීතිය අනුගමනය කරන්න. දැන් කරේ ඒකනේ. නේද? සමස්ත තොග පදවනතර ගෲප් බේසිස් කාණ්ඩ පදනුනේ. කාණ්ඩ පදනමේදී කරන්නේ මේ හැම එකෙම පිරිවැය හොයන එක. හැම එකෙම පිරිවැය හොයන්න හැම එකෙම සුද්ධ උපලබ්ධයගේ හොයන්න මේ දෙකෙන් අඩු වගේ මූල තත්ත්ව ප්‍රකාශ වෙන තොගය කියලා ගන්න. එච්චරයි වෙනස. අයිතම ක්‍රමේදී ඒ අයිතමේ පිරිවැය සුද්ධ උපලබ්ධයගේ බැලුවා ඒකකයක් සම්බන්ධයෙන්. ඒතර අඩු වගේන්නේ අයිතම ප්‍රමාණය වැඩි කරන්නේ. දැන් ඒක අපි කරා ඒවල පිරිවැය 30යි සුද්ධ උපලබ්ධයගේ 33යි. අපි වැඩි කරේ 30. B වල පිරිවැය 40යි සුද්ධ උපලබ්ධයගේ 45න් 7ක් 38යි. ඒතර අඩු වගේ 40යි 38යි දෙකෙන් 38නේ. ඒ කියන්නේ 38න් වැඩි කරේ. C වල පිරිවැය 20යි සුද්ධ උපලබ්ධයගේ 25න් 3ක් 22යි. අඩු 20නේ. ඒතර ඒ තොග ඒකක ප්‍රමාණය 20න් වැඩි කරා. හැබැයි අයිතම ක්‍රමයේදී කරා මේ සමස්ත තොග පදනමේදී මේ ඔක්කොගෙම පිරිවැය 100 වැඩි කිරීම 30 3000යි. 200 වැඩි කිරීම 40 8000යි. 150 වැඩි කිරීම 20 3000යි. ඔන්න පිරිවැය. 8 11 14යි. සුද්ධ උපලබ්ධයගේ 100 වැඩි කිරීම 33 3300යි. 200 වැඩි කිරීම 40 නෙවෙයි 38නේ. 38යි 7600 වැඩිත් කරා ඉස්සෙල්ලා. 150 වැඩි කිරීම අඩු වගේ 22 නෙවෙයි සුද්ධ උපලබ්ධයගේ 22. ඒතර 150 22කින් වැඩි කරොත් කීයද? 22 පහ 110යි 11ක් විතර 22යි 33යි 3300යි. 6 9 12 8 11 14. දැන් ඔන්න කාණ්ඩ පදනමේදී මෙන්න මේ විදිහට මේ හැම තොග වර්ගයකම පිරිවැය වෙනම හොයන්න සුද්ධ උපලබ්ධය වෙනම හොයන්න. ඊළඟට මේ දෙකෙන් අඩු වගේ තමයි මූලික තත්ත්ව ප්‍රකාශ දාන්න. මේ දෙකෙන් අඩු වගේ. ඒ කියන්නේ 14 1000යි. දැන් ප්‍රශ්න තියෙන්නේ හැබැයි මෙතන අඩු වගේක් 14000යි පිරිවැයක් 14000යිනේ. එතකොට මේකෙදි තොග කපහරීමක් එන්නේ නැහැ කියලාත් ගන්න වෙනවා කාණ්ඩ පදනමට හැදුවනම්. හරි. අනේක තමයි කාණ්ඩ පදනම කියලා කියන්නේ. හරි. ඊළඟ 16 වෙනි ප්‍රශ්න අපි ඉන්නේ. සමාජික මුදල් ගිණුම හැදුවා නම් හරිය නේද? මේකට උත්තරේ ගන්න පුළුවන්. සමාජික මුදල් ආදායම ගැන තමයි අහන්නේ. සමාජික මුදල් ගිණුම හදා. සමාජික මුදල්. දැන් මේ මුලාගේ ශේෂිතක දාන්න හරියට. ඒතර හරි. 21 20 20 කියන්නේ මුල 21 කියන අග. ලැබිය යුතුයි සමාජික මුදල් කියන්නේ අපේ වත්කම නේද? ලැබිය යුතු සමාජික මුදල් කියන වත්කම. ආරම්භක අරශේෂ. උත්තරේ 3 බලමු. ඊළඟට අවසාන ලැබිය යුතු එක 12යි. හරි. ඊළඟට කලින් ලද සමාජික මුදල් මුල 3යි. ආරම්භක 3යි. ආරම්භක කලින් ලද කියන්නේ වගකීමනේ. අවසාන කලින් ලද එක අපෙන් අහනවා. එච්චරයි. වසර තුල ලද සමාජික මුදල් මෙන්න මෙතන එකතු කරන්න. මුදල් හර නැත්නම් ලැබීම් සහ ගෙවීම් ගිණුමෙන් සමාජික මුදල් ගිණුමට 106යි නේද? එකතු කරලා ගන්නකො. 95යි 5යි 6යි. එතන මේ ලැබීම් තුල ගිය අවුද්දේවත් තියෙනවා, මේ අවුද්දේවත් තියෙනවා, ලබන අවුද්දේවත් තියෙනවා. ඔක්කොම මේක අස්ස තියෙනවා. එතන ලබන අවුද්ද සඳහා ලැබුණ ටික මේක අවසාන වගකීමක් වශයෙන් පෙන්වන්න පුළුවන්. කීයද හම්බෙලා තියෙන්නේ? අපි 20යි 2021 331 අවසන් වර්ෂයට හදනකොට 22 වර්ෂය සඳහා 5000ක් හම්බෙලා තියෙනවා. අන්තිම ලැබීම් වල තියෙන්නේ මේකේ. මේක තියෙනවා 21 22 සඳහා කියන ලබන වර්ෂයට. ලබන වර්ෂයට 5ක්. ඊගේ ශේෂ 5යි. දැන් අහන්නේ මොකද වර්ෂයට අදාළ එකනේ මෙතනින් හොයාගන්න. වර්ෂයට අදාළ සමාජ මුදල් ආදායම. 6 9 11 2 1 121 5 10 11යි 2යි 1යි. ආදායම් වියදම්. වර්ෂයට අදාළ කියන්නේ 101යි නේ. හොඳයි 101යි උත්තරේ හරි. ඒ කියන්නේ පිළිතුරු අංක 3 කියලා දාගන්න. 16ට 3. 16ට පිළිතුරු අංක 3. හරි. අපි යන් 17 වෙනි ප්‍රශ්නෙට. 17 වෙනි ප්‍රශ්නෙට. මේව තියෙනවා ගිණුම් වර්ෂය තුල සිදු වූ රුපියල් 5000ක තොග පරිත්‍යාගයක් පොත්වල වාර්තා නොවීම නිසා
දල ලාභයට සහ සුද්ධ ලාභයට ඇති වෙන බලපෑම කීයද කියලා අහන්නේ නේ. බලමු. දැන් පරිත්‍යාග කියන එක අපි දිත සටහන් කරොත් පරිත්‍යාගහර ගැනුම් බැරනේ. පරිත්‍යාගහර ගැනුම් බැර කියලා වෙන දෙයකින් ගැනුම් වලින් අඩු වෙනවනේ. පරිත්‍යාගහර ගැනුම් බැර. එතකොට දැන් පරිත්‍යාගහර ගැනුම් බැර කියපුවාම ගැනුම් කියන වියදම අඩු වෙනවා ලාභේ වැඩි වෙන්න ඕනේ. මේක වාර්තා කරොත් ලාභේ වැඩි වෙනවා. තේරුණාද? පරිත්‍යාගහර ගැනුම් බැර කියන්නේ වියදම් අඩු වීමක්නේ. වියදම් අඩු වීමක්. වියදම් අඩු වෙච්චාම ලාභේ වැඩි වෙනවනේ. දැන් ලාභේ වැඩි වෙන්නේ පරිත්‍යාග ලිව්වනන්නේ. දැන් ලියලා නැහැ කියන්නේ දල ලාභේ 5000ක් අඩු වෙලා තියෙනවා. දල ලාභේ 5000ක් අඩු වෙලා තියෙනවා. දල ලාභේ නම් 5000ක් අඩු වෙනවා අනිවාර්යයෙන්. පරිත්‍යාගහර ගැනුම් බැර කියන සටහන ගිහිල්ලා නැහැ. ගියා නන්නේ අපි වියදම් අඩු වෙන නිසා ලාභේ වැඩි වුණා කියලා ගන්න ගියේ නැහැ කියන්නේ ලාභය ඇත්තටම අඩු වෙලා තියෙනවා. හරිද? අනිත් පැත්තෙන් පරිත්‍යාග කියන්නේ ලාභ ප්‍රකාශ වෙනත් වියදමක්. මේක වෙනත් වියදම් වලට යන්න ඕන. ඒතර වෙනත් වියදම් වලට ගියපුවාම වියදමක් වැඩි වෙච්ච නිසා ලාභය අඩු වෙන්න ඕනේ. ලාභය අඩු වෙන්න ඕනේ මේක වාර්තා කරා නන්නේ. වාර්තා කරේ නැහැ කියන්නේ සුද්ධ ලාභය 5000ක් වැඩි වෙන්න ඕනේ. සුද්ධ ලාභය 5000ක් වැඩි වෙන්න ඕනේ. හරිද? එතකොට දැන් මේ පරිත්‍යාග නොලියපු නිසා සුද්ධ ලාභය 5000ක් වැඩි වෙන්න ඕනේ. දැන් මේ වෙනකොට දල ලාභයත් 5000ක් අඩු වෙලා තියෙනවා කියන එක සුද්ධ ලාභයට බලපානවා. දල ලාභය අරන්නේ සුද්ධ ලාභය හදන්නේ. ඒ නිසා මේක කැපිලා යනවා. සුද්ධ ලාභයට බලපෑමක් වෙන්නේ නැහැ ඇත්තට. සුද්ධ ලාභයට කිසිදු බලපෑමක් නැහැ. තේරුණාද? දල ලාභය අඩු වුණා කියන එක සුද්ධ ලාභයටත් අනිවාර්යෙන් බලපානවා. පරිත්‍යාග නොලියපු නිසා වෙනත් වියදම් වල විතර ලාභය වැඩි වෙලා තියෙනවා. සහ මේකට කැපිච්චාම උත්තරේ බිඳුවක් වෙනවා. ඒ කියන්නේ අපිට ගන්න වෙන උත්තරේ 4නේ. 17ට 4 කියන එක ගන්න. දල ලාභය අවතක්සේරු වේ. සුද්ධ ලාභය වෙනස් නොවේ කියන උත්තරට යන්න පුළුවන්. සුද්ධ ලාභය වෙනස් නොවේ 4. පිළිතුරු අංක 4. හරි. ප්‍රශ්නාංක 18. ප්‍රශ්නාංක 18. එතකොට දැන් විභාගයේදී බලාගෙන යද්දී නේද? පැයක් විතර යනකොට සාමාන්‍ය ඉතින් මැද හරිය ඉන්න ඕනේ නේ. දැන් ප්‍රශ්න 50යි නම් පළවෙනි පැය ඇතුළත ප්‍රශ්න 25ක්වත් පහු කරලා තියෙන්න ඕනේ. නේ? ඉතින් අපි මේ හිමීට කරන්නේ මීට වඩා ස්පීඩ් කරා නම් හොඳයි ටිකක්. ඉතින් මේ මම තේරුම් කර හිමීට කරගෙන යන්නේ. ඒ තමයි ප්‍රශ්න 18 දක්වා දැන් කරලා තියෙනවා. හරි? ඒ වාගේ මේ විභාගෙදී නේ පළවෙනි පැය ඇතුළත ප්‍රශ්න 25කටවත් යන්න පුළුවන් නම් හොඳයි. හැබැයි අර අවසාන ප්‍රශ්න ටික ලියන්න තියෙන නිසා ඒවා සමහරලාට තියරි දන්නවා නම් ලියන්නත් පුළුවන් නේ. මතක් කර ඉන්න දෙයක්වත් නැහැ නේ, ගණන් හදන දෙයක්වත් නැහැ නේ. ඒතකොට ඒවට වැඩි කාලයක් යන්නේ නැහැ. කොහොම හරි බෙදාගෙන කරන්න. සමාගමක් සතු 18 වෙනි ප්‍රශ්නට යන්න. සමාගමක් සතු වත්කම් පිළිබඳ තොරතුරු පහක් දැක්වේ. පිරිවැය සමුච්චේෂ සුන්බුන්නගේ ජීව කාලය. 2024 යන්ත්‍රයේ ධාරිතා වැඩි කිරීම පිණිස දරන ලද ප්‍රාග්ධන වැය 150යි. එම නවීකරණ නිසා යන්ත්‍රයේ නව සුන්බුන්නගේ 30ක් වූ අතර ඵලදායක කාලේ තවත් 5කින් වැඩි වුණා. 21 3:30ක දින අවසන් වර්ෂදා ෂය සහ ධාරණගේ. එතන මේ ඔක්කොම වෙන්නේ 24 නේද නවීකරණය කරලා තියෙන්නේ. මුලින්ම පිරිවැය තිබ්බ කීයයිද? 620ක් මුලින් පිරිවැය තිබ්බා. ඒක දීලා තියෙනවනේ 620ක් පිරිවැය තිබුණා. පිළිතුර දෙකවල බලමු. ඊළඟට මේකට 4 වර්ෂයේ මුල දවසේම ප්‍රාග්ධන වැයක් දරනවා 150ක. ඒක එකතු කරන්න. හරිද? එතන එම නවීකරණ නිසා යන්ත්‍රයේ නව සුන්බුන්නගේ 30ක් වෙනවා. ඔව් පිරිවැයෙන් සුන්බුන්නගේ අඩු කරන්න ඕන. සුන්බුන්නගේ අඩු කරන්න ඕන. කීයද සුන්බුන්නගේ 30ක්. ඊළඟට ඵලදායීත කාලය තවත් වර්ෂ 5කින් වැඩි වුණා. දැන් මේකේ මෙතෙක් ෂයක් තියෙනවනේ ෂයකල හැකියක හොයද්දී ඒකත් එක්කම අඩු කරන්න ඕනේ. ෂයකල හැකියක හොයද්දී මෙතෙක් ෂය තියෙනවා 200ක් නේ. 200ක් එතන ෂය වෙන් කිරීම තියෙනවා. ඒකත් ගන්න. දැන් ෂයකල හැකිය අගේ කීයක් තියෙනවද බලමු අපි. 7යි 770න් 230. 40යි 540ක් ෂයකල හැකිය අගේ. ෂයකල හැකිය අගේ. ෂයකල හැකියගේ 540. මේක ඉතිරි ඵලදායීත කාලෙන් බෙදාන්න. දැන් ඉතිරි ඵලදායීත කාලේ අපි කොහොමද හොයාගන්නේ? කලින් ඵලදායීත කාලේ 15ක් තිබ්බනේ. දැන් 15න් කීයක් ඉවරද කියලා පොඩ්ඩක් අපි චෙක් කරන්න ඕනනේ. සමුච්චේෂ 200ක් තියෙනවා. සුන්බුන්නගේ මුලින් තිබ්බේ 20යිනේ. පොඩ්ඩක් ඒතරත් බලන්න.
දැන් පිරිවැය 620ක් තියෙනකොට සුන්බුන්නගේ 20යි ඵලදායක කාලය 15යි කියන්නේ එතන වාර්ෂික ෂය වෙන්නේ කීයක්ද? 600 බෙදීම් 15 කියන්නේ 15ක් 40යි නේ. දැන් මේක මුල තිබ්බ තත්ත්වයක් එක්ක ඵලදායක කාලයේ සුන්බුන්නගේත් එක්ක බලද්දි වාර්ෂික ෂය තියෙන්නේ 40යි. එහෙනම් සමුච්චය ෂය 200ක් තියෙනවා කියන්නේ සමුච්චය ෂය 200ක් තියෙනවා කියන 40න් 5ක්. තේරුණාද? 40න් 5ක් තමයි මේ සමුච්චය ෂය 200 කියන්නේ. 40 5. එහෙනම් කලින් ඵලදායක කාලේ 15න් කලින් ඵලදායක කාලේ 15න් දැන් 5ක් ඉවරයි. අලුතෙන් මේ දවසේ මේ නවීකරණය කරපු නිසා තවත් අවුරුදු 5කින් ඵලදායක කාලේ ඉස්සරහට යනවා. තව 5කින් වැඩි වෙනවා. දැන් එහෙනම් 5ක් වැඩි වෙලා 5ක් අඩු වුණා කියන්නේ ආයෙත් හිටියා වගේ නේද? නව ඵලදායක කාලේ ආයෙත් 15යි. ඒක හදලා දාන්න ඕනේ. සමහරට වෙනස් වෙන්නත් පුළුවන් මේ දෙක වෙනස් වුණා නම් එහෙම. තේරුණාද? හරිද? මේක හොයාගන්න. එක වර්ෂයක ෂය තිබ්බේ මුලින් 46 නම් සමුච්චය ෂය 200ක් වෙලා තියෙන්නේ. අවුරුදු 5ක් මේක ෂය වෙලා දැනට. ෂය වෙලා 5ක්. මේ දවසේ නවීකරණය කිරීම නිසා තවත් ඵලදායක කාලේ 5කින් වැඩි වෙනවා. එහෙනම් නව ඵලදායක කාලය 15යි. 540 බෙදීම 15 15 රත් 3 45යි 14න් 5ක් 9 90ට 15ක් 6 36000 කියන උත්තරේ හරිනේ. වාර්ෂික ෂයනේ 36000යි. 36000න් උත්තර එකයි තියෙන්නේ හැබැයි. ඔව්. 36000න් පිළිතුරු එකක් තියෙන නිසා ඒකත් අපිට ලේසියෙන් ඊළඟ උත්තරයට යන්න පුළුවන්. හොයලා බලමු. දැන් අහන්නේ ධාරණ වටිනාකම. ධාරණගේ කියන්නේ පිරිවැරෙන සමුච්චේෂ. පිරිවැරෙන සමුච්චේෂ. දැන් පිරිවැය කීයද? පිරිවැය තිබ්බ 620යි නවීකරණ එකයි. මෙන්න මේකනේ පිරිවැය කියන්නේ. 770යි නේ. සමුච්චේෂ කියන්නේ කලින් 200යි මෙතන 36යි 236යි 4යි 3යි 5යි 534යි. උත්තරේ එනවා දෙවෙනි එක හරියටම හරි. මේකත් වෙන හැටි බලා ගන්න. ධාරණ වටිනාකම කියලා අතන ගන්න ඕනේ පිරිවැයෙන් සමුච්චේෂය තමයි අඩු කරන්න ඕනේ. පිරිවැයෙන් සමුච්චේෂය සුන්බුන්නගේ අඩු කරන්න ඕනේ. පිරිවැයෙන් සමුච්චේෂය අඩු කරපුවම ධාරණගේ නැත්නම් සුද්දාගේ එනවා. එතකොට පිරිවැය කියන්නේ මේ 2020 4යි එකට මේ ගන්න තියෙන්නේ. 4යි එක නෙමෙයි 150ක් දරන්නේ. එතකොට 770යි සමුච්චේෂය හද්දි මේ 20 21යි එකට ෂයයි ෂයෙන් කිරීමයි වර්ෂය ෂය එකතු කළ ගන්න. එතන 236යි 534යි ධාරණාගේ. ඒ වගේ ප්‍රශ්න අහනවා විභාගයට. හරි. ප්‍රශ්නාංක 2. මේ උත්තರಾಂಕ 2. 18 2. දැන් මේ වාගේ රටාවක් තමයි ගොඩක් කාට විභාගයට එන්නේ. මේ සැරේ ගොඩාක් අමාරු එකක් එන්නේ නැති වෙන්නේ. මේ මට්ටම තමයි එන්නේ. මේ වාගේ ගණන් හදලා හුරු වෙන්න. හොඳ ලකුණකට යන්න පුළුවන්. ඊළඟට 19 20 21 ප්‍රශ්න වල පිළිතුරු සැපීමේදී පහත් තොරතුරු උපයෝග කරගන්න. හරි. මේක එතකොට ගොඩක් අහනෝනේ. සුනිල්ගේ ණය ගිණුම විසර්ජනය කළ හැකි ලාභය මුළු හිමිකම කියන්නේ ප්‍රාර්ථන සහ ජංගම දෙක මේ පැයනේ. එහෙනම් ඒ ටික හදන්නකො විසර්ජන ගිණුම කොයි ජංගම සහ ප්‍රාර්ථන ගිණුම දෙක හැදුවා නම් මේකට ඉතින් විනාඩි 5ක් 6ක් වැය කරාට කමන්නේ ප්‍රශ්න 3ක් කියලා ලකුණු 12ක් හම්බෙනවනේ. සහ සාමාන්‍ය විනාඩි 7:00මාරක් විතර ගන්න පුළුවන් මේකට. ප්‍රශ්න 3ක් නිසා නේද? විනාඩි 7:00මාරකට ආසන්න කාලයක් ගත්තට කමන්නේ මේක. 3 දෙනෙක් ඉන්නවනේ. අනිල් සුනිල් නිමල්. මේක මම ප්‍රාර්ථන කියලා ගන්නම්. අනිල් සුනිල් නිමල්. අනිල් සුනිල් නිමල්. මේවා එක්ක ඉංග්‍රීසි අකුරු දැම්මට කමන්නේ. දැන් ලොකු ගානේ එහෙම ඉංග්‍රීසි අකුරු දාන්න එපා ඇත්තටම. ලොකු ගානේ අනිල් සුනිල් නිමල් කියපුවා අනිල්ට ඒ දාන්නත් සුනිල්ට එස් දාන්නත් නිමල්ට එන් දාන්නත් එපා. නේද? වෙලාවකට එහෙම හවුලුත් දීලා තියෙනවනේ. ASN හවුල කියලා හැම දීලා තියෙන්නේ. සනන් ටික ලියන්න පැහැදිලි. මේක අපි මේ කටුසටහන් ගන්න අපිට උත්තරේ ගන්න විතරයි. ASN ASN. දැන් මේ කියවාගෙන යන ගමන් තොරතුරු දාගෙන යන්න. ඔව්. ඇයි එහෙම කියලා අහනවා. ඇයි එහෙම කියන්නේ ඉතින් මේ නම වෙනස් කරන්න එපා. දැන් හවුල් ව්‍යාපාර නමක් දීලා තියෙනවා නම් ඒ නම අපි ලියන්න එපා නේ. දැන් අනිල් බැසිල් සිසිල් කියන නමට ABC කියලා දැම්මොත් එතකොට ඒක වෙන හවුලක් නෙනේ. අනිල් බැසිල් සිසිල් නෙවෙයි නේද? අපි හිතනවා අනිල් කියන්නේ නේද? A කියලා. බැසිල් කියන්නේ B කියලා හිතනවා. සිසිල් කියන්නේ C කියලා හිතනවා නේ. ඒ නිසා එහෙම නම් වෙනස් කරන්න යන්න එපා හවුල. හරි මේක නම් කබන්නේ. ලාභ 3 2 1 අනුපාතයට බෙදාගනිමි.
100 බැගින් වාර්ෂික වේතනයක් හා අග්ගාල ලියන්න 100 3. ඕ. හරිද? පොඩක් ඉන්න අර විශ්‍රාම යන කතාවක් තියෙනවනේ. කාද විශ්‍රාම යන්නේ මේක? 20යි 24 එක සුනිල් විශ්‍රාම ගියා. ඒ කියන්නේ මුලදිමයි යන්නේ නේ. මුලදිමයි යන්නේ. 21 3යි 30 මේක අවසන් වෙන්නේ. මුලදිම යනවා නම් එක්කෙනෙකුට හවුල් වේතන දෙන්නේ නැහැ. ඒ අනේ එක්කන හරියට දාගන්න හවුල් වේතන. මේක දාන්න. හවුල් වේතන. හවුල් වේතන කාර්ද කවුද විශ්‍රාම යන එක්කන සුනිල් නේ. සුනිල් කියන්නේ මේ මැද එක්කන තමයි විශ්‍රාම යන්නේ. මැද එක්කන විශ්‍රාම යනවා. ඒතර හවුල් වේතන යාට දෙන්නේ නැහැ 100යි කියලා මේ දෙන්නට දාන්න. මුලදිම යන්නේ. මුලදිම යනවා කියන්නේ යාට කිසි දෙයක් හම්බෙන්නේ නැහැ. ඊළඟට සිර 10ක ප්‍රාර්ථන පොලියක්. සිර 10ක් ප්‍රාර්ථන පොලි. ප්‍රාර්ථන ශේෂ ආරම්භ කියලා තියෙන නිසා ඒකටත් පොලිය දාමුනේ. ඒතර අනිල්ගේ 3000ක් තියෙනවා 110 කියන්නේ 300යි ප්‍රාර්ථන පොලි. සුනිල්ට නෑ නිමල්ට 200යි ප්‍රාර්ථන පොලි. ඒකත් මෙතෙන් දාගන්න ප්‍රාර්ථන පොලි කියලා. අනිල්ට 300යි අන්තිම කවුද? නිමල්ට 200යි. මෙයාට නෑ. ඔන්න හවුල් වේතන සහ ප්‍රාර්ථන පොලි විසර්ජන හර ජංගම බැර කියලා දාගත්තා. මුලදීම හවුල් ව්‍යාපාරේ මෙයා විශ්‍රාම යනවලු. එදින කීර්තිනාමේ 300ක් වුණා. ඔව් කීර්තිනාමේ අපි දන්නවා පැරණි අනුපාත සටහන් කරලා නව අනුපාත ලියා හරින්නේ. ආරම්භක ශේෂ දැම්මා 3000 2500 2000. කීර්තිනාමේ සටහන් කරන්නකො. සටහන් කිරීම. පැරණි අනුපාතයට සටහන් කරනවා. මොකද පැරණි අනුපාතය 3 දෙනාම ඉන්නකොට 3 2 එකනේ. එතකොට 300 දහස් වලින් ගන්නකොට 3 2 5 1 6 6 බෙදුවා. 50යි. 5 3 15 5 2 10 5 1 5. 250යි 300 right. ඊළඟට නවානුපාත ලියා හරින්නකො. කීර්තනාම ලියා හැරීම. මැද එක්කරා කොහොමත් නැහැ නේ ගිහිල්ලානේ. 3 2 අනුපාතය. සුනිල් ගියාට පස්සේ නවානුපාතයේ 3ට 2 මේ දෙන්න අතර. අනිල් සහ නිමල් අතර. 3 2 කියන්නේ ඒත් 5ෙන් බෙදෙන්නේ. අනේ ඉස්සලා 6ෙන් බෙදෙන්න දැන් 5ෙන් බෙදන්න. 5 වරක් 6යි 60යි. 6 වරක් 3 18ක් මෙයාගෙන් ලියා හරින්න. 6 වරක් 2 12ක් මෙයාගෙන් ලියා හරින්න. වේගෙන් ලියන්නේ ඔය දන්නේවනේ. පැරණි අනුපාත සටහන් කරලා නව අනුපාතයට ලියා හැරියා. දැන් ආරම්භක ප්‍රාර්ථන ශේෂ ලිව්වා. ආරම්භක ජංගම ශේෂ ලියන්න. හැම වෙලේම ශේෂ ලියන්න උලක් තියලා තමයි ගාන ලියන්න පටන් ගන්නෙ. 200 300 400 වැහුවා අගශේෂක් දීලා තියෙනවානේ. කාගේද? අනිල්ගේ 1197. නිමල්ගේ 993. 1197 993. ඒකත් හරි. හරි දැන් ඔක්කොම ලිව්වා. දැන් අහනවා 20 24 එක සුනිල්ගේ ණය ගිණීමේ ශේෂය. ඔව් දැන් සුනිල් විශ්‍රාම යනවනේ. සුනිල් පළවෙනි දවසේ ගියා කියන්නේ මේකේ මොනවත් යාට හම්බුන්නේ නැහැ නේ මේ 300 ඉස්සලා ප්‍රාග්ධන වලට මාරු කරන්න. ප්‍රාග්ධන 300යි. ඔව් ජංගම ගිණුමෙන් කියලා සුනිල්ට එනවා 300ක්. හරි. දැන් වහන්න. ඔන්න ණය ගිණුමට යන උත්තරේ හොයාගන්න පුළුවන්ද? 5යි 6යි 9යි 2900. 2900යි. 2900 මෙතන යනවා ණය ගිණුමට. ණය ගිණුම වෙන වෙනම ගන්නත් පුළුවන් ඈ. ජංගම ගිණුමේ උත්තරේ වෙනම නම් ප්‍රාග්ධන ගිණුමේ උත්තරේ වෙනම ගන්නත් පුළුවන්. හරි. ඒ විදිහට ගත්තත් හරි. ඊළඟට දැන් ණය ගිණුම උත්තරේ දාගන්න. උත්තර එකනේ 19ට 1 කියලා ගන්න පුළුවන්. 19ට 1 තියෙනවා. පිළිතුරු අංක 1 2900. ඊට අපි යනවා 20 වෙනි ප්‍රශ්නෙට. ඉහත හවුල් ව්‍යාපාරේ 21 331 දින අවසන් වර්ෂයේ විසර්ජනය කළ හැකි ලාභය. ඒකට ලාභ කොටස් ටිකක් දාලා මෙන්න මෙතන උත්තරේ හොයාගත්තා නම් හරිනේ. දැන් මේකේ ලාභ කොටස් තමයි වෙනස ඇත්තනේ. ඒක හදාගන්න. මොකද මුලාග ශේෂ දුන්නා කියන්නේ වෙනස ලාභ කොටස් කියලා ගන්න පුළුවන්. මේ ප්‍රතිසල එකතු කරමු ගැටලි හිම නෑ නේද? මොනවද දිනා නෑ ගැටලි හිම.
හරි. එහෙනම් 1197 1197 කියන්නේ මෙතන ලාභ කොටස් වෙනවා 97යි 2 3 6 5 11 597ක් ලාභය අනිල්ගේ. නිමල්ගෙත් බලන්නකො 993යි 993යි 93යි 4 5 7 2 9 293ක්. හරි. දැන් මේ තියෙන හවුල් වේතන ප්‍රාර්ථන පොලිස් සහ ලාභ කොටස් ටිකනේ. ඔය ලාභේ විසර්ජනය කරපු ටිකනේ. එහෙනම් මෙතන මුලින් කීයක් ලාභේ තිබ්බද කියලා අපස්සට හදන්න. 7යි 10යි 10 19යි 2 3 6 8 10 15 1590 ඒකේ 1590 නැද්ද 1690 දෙන්නේ ඒකට බලන්න 97යි 3යි 6යි 11යි 597 නම් හරිනේ 93යි 4 5 7 9 293 7යි 10යි 10 19යි 2 3 6 8 10 15 1590 එන්නේ නේ 1590 හරි එහෙනම් මේකේ 1590 කියලා දාමුනේ පළවෙනි උත්තරේ කපලා හදාගන්න 1590 කියලා හදාගන්න 1590 කියලා හදාගන්න වෙන උත්තරයක් නෙවෙයි වෙනසක් තියෙනවනේ කියන්නේ වෙනසක් නැහැ හරි ඊළඟට අවසාන එක 21 331 දෙනට අනිල් සහ නිමල්ගේ හවුල් ව්‍යාපාරයේ මුළු හිමිකම කියන්නේ ප්‍රාර්ථන සහ ජංගම දෙකම ගන්න ඕනේ මෙතන බලන්න ශේෂ කළ 3150යි 8යි 7යි 15යි 2යි 11යි 2යි 2970යි 2050 3යි 2යි 5යි 9යි 10යි 1930යි දැන් බලන්න එහෙනම් මුළු හිමිකම කීයද කියලා ප්‍රාග්ධන ගිණුම් වල තියලා 2970 දන 1930 මෙතරත් ගන්න ජංගම ගිණුම් 1197 993 නේ මේ ඔක්කොම ටික එකතු කරනවා 7 10 8 11 20 29 11 20 21 30 5 6 7 7090 අය තියෙනවා 7090 කියලා උත්තරයක් තියෙනවා 4 පිළිතුරු අංක 4 ගම්මු 21ට 7090 කියන 20ට 1 ඉස්සර 1 කියලා ගත්තට අපි ඒක 1590ක් ආවේ 21ට 4 නේ 21ට 4 මුළු හිමිකම 7090 හරි ඉතින් ඔය ප්‍රශ්න තුනක් නිසා අපිට වැදගත් ලොකු කාලයක් යන විනාඩි 5කට අඩු කාලෙකින් එක හදාගන්න පුළුවන් ලකුණු 12ක් ගන්න පුළුවන් තුනම හරි ගියොත් නේ හරියට දාගත්තොත් තුනම හරියනවා ඉතින්නේ නැත්නම් ඉතින් එකක් දෙයක් වරදින්න පුළුවන් ඉලක්කමක් එහෙම වුණොත් හරි 22 ප්‍රශ්නට යමු සීමිත සරසවි සමාගමේ තොරතුරු කිහිපයක් පහත් දැක්වේ 24 කියන මුල 21 331 කියන අගනේ ණය හිමිය මුලාග බඩු තොගය අග දන්නේ නැහැ මුළු ණයට විකුණුම 29100 මුළු ණය හිමියන්ට ගෙවීම 22500යි දරලාභ විකුණුම මිලෙන් සිරි 25 20යි අගතොගය අහන්නේ නේ පොඩි වෙළඳ ගිණුමක් හදන්න වෙළඳ ගිණුමක් ඇසුරෙන් හදන්න පුළුවන් වෙළඳ ගිණුම විතරක් හදලා බෑ පාලන ගිණුම් දෙක හදන්න ඕනද ණය හිමි පාලන ගිණුම හැදුවා නම් ඇතිනේ එතකොට ඔන්න තියෙනවා මුල තොගේ විකුණුම් මුළු ණයට විකුණුම් අත්පිරිකුණුම් කියලා නැහැ නේද 29100 ගම් මෙතන මුල තොග 20 තා මුල තොගනේ 4500 එකතු කරා ගැනු දැන් ණය හිමි පාලන ගිණුම හරහා ගැනුම් හොයාගන්න බෑ ආරම්භක ණය හිමි ශේෂය 5250 අවසාන ණය හිමි ශේෂය 6500 ඊළඟට ණය හිමියන්ට ගෙවලා තියෙනවා 22500ක් මුදල් බැර ණය හිමි හර 22500යි මෙන්න මෙතනින් ගැනුම් හොයාගන්න බලන්න 5යි 10යි 7යි 9යි 29000යි
29,000යි 750යි 6යි 3 9යි 23යි 750යි ගැනු 23750යි ගැනු 23750යි ගැනු 23යි 750යි ගැනු හරි 23යි 750යි ගැනු දැන් අර ප්‍රතිශතය දාලා හොයාගන්න පුළුවන් මේ 50යි 12යි 5යි 8යි 2යි අගතොගේ විකොණම් පිරිවැය දල ලාභය එතන අපිට පුළුවන් විකොණම් මිලටනේ සිරිස් එක දල ලාභයක් ගන්න තියෙන විකොණම් දන්නවනේ මේකට සිරිස් 20ක් හදාගන්න 2910න් දෙකක් නේ සිරිස් 20ක් කියන්නේ 5820යි දල ලාභය විකොණම් පිරිවැය කීයද එතකොට 8යි 10යි 9යි 2යි 11යි 6යි 3යි 9යි 20 නේ 23යි 280ක විකොණම් පිරිවැයක් නේ 10 9 11 6 9 2 23යි 280යි මේක අහන්නේ මෙතන වෙනස හොයාගන්න 8යි 7යි 15යි 3යි 9 12යි 4යි 4යි 8යි 4970 තියෙන උත්තරයක් 4 නේ 22ට 4 22ට 4 කියලා ගන්න 4970 හොඳයි ඒකට තියෙන්නේ 4270 පිළිතුරු අංක 4 4970 හරිනේ ඊළාට අපි යන් 23 24 පිළිතුරු සැපයේදී පහත් තොරතුරු සොයා ගන්න යොදා ගන්න දැන් මේ වගේ ගණන් ගොඩාක් අපි අර පිරිවැය ටියුට් එකේ හැදුවා නේද අර ආන්තික පිරිවැයමත් එක්ක අභ්‍යාස විශාල සංඛ්‍යාවක් මේක අහලා තියෙනවා මේක ලේසි වේ නිසා නිෂ්පාදන මට්ටම දැන් ඒකක විචාල පිරිවැය මේක ඉතා පහසුවෙන් හදන්න පුළුවන් නිෂ්පාදන මට්ටම 10 දී මුළු පිරිවැය 30000යි 1500ක් වුණාට පස්සේ 40000ක් වෙනවා දැන් මෙතන ස්ථාවර පිරිවැය මුළු ස්ථාවර පිරිවැය නිෂ්පාදනයේ කොච්චරවත් වෙනස් වෙන්නේ නැහැ නේ මේ නිෂ්පාදනය වැඩි වෙනකොට වැඩි වෙලා තියෙන විචල්්‍ය පිරිවැය ටිකනේ ස්ථාර විචල්්‍ය එකතු වෙලානේ මුළු පිරිවැය හැදෙන්නේ නේ ස්ථාර සහ විචල්්‍ය දෙක එකතු වෙලා තමයි මුළු පිරිවැය හැදෙන්නේ දැන් මේ අතර වෙනස විචල්්‍ය පිරිවැය 36 ඉඳන් 40000 දක්වා 10000ක් පිරිවැය වැඩි වෙලා තියෙනවා නිෂ්පාදනයේ 500ක් වැඩි වෙනකොට එහෙනම් එකක් වෙනුවෙන් අතර රුපියල් 20ක් ඒකක විචල්්‍ය රුපියල් 20යි හරිද දැන් ඔයාලා මේක ඔප්පු කරන්නත් පුළුවන් මෙහෙම දැන් මේ ඇවිල්ලා ඒකක විචල්්‍යනේ මුළු විචල්්‍ය ගන්නකො මේ මුළු විචල්්‍ය මේ මුළු පිරිවැය එතකොට දැන් ඒකක 10 දී ඒකක විචල්්‍ය පිරිවැය 20යි නම් 10 වැඩි කරේ 20 මුළු විචල්්‍ය 20000යි එහෙනම් ස්ථාවර කීයද බලන්නකො 30000ක් වෙන්නේ ස්ථාවර 10000ක් වෙන්න බෑ විචල්්‍ය 20000යි ස්ථාවර 10000යි එහෙම තමයි මුළු පිරිවැය 30000ක් ඇවිල්ලා තියෙන්නේ ඒක තවත් ඔප්පු කරන්න පුළුවන් මෙහෙම දැන් මෙතන ඒකක විචල්්‍ය 20යි 1500ට විචල්්‍ය වෙනවා 30000ක් හරිනේ 40000ක් ගලා තියෙන ස්ථාවර පිරිවැය කීයද 10000යි අන්න බලන්න ඒ කියන්නේ ඒකක 1000ක් වුණත් ස්ථාවර පිරිවැය 10000යි 1500ක් වුණත් ස්ථාවර පිරිවැය 10000යි ඒකයි මුළු ස්ථාවර පිරිවැය නිෂ්පාදන ප්‍රමාණයත් එක්ක වෙනස් වෙන්නේ නැහැනේ දැන් අපිට උත්තර දෙකම තියෙනවා නේද 23ට ව්‍යාපාරයේ ඒකක විචල්්‍ය පිරිවැය සහ මුළු ස්ථාවර පිරිවැය වන්නේ ඔව් එතන ඒකක විචල්්‍ය පිරිවැය අපිට 20යි නේ 20යි රුපියල් 20යි මුළු ස්ථාවර පිරිවැය 10000යි උත්තරේ 3 නේ තුන්වෙනි උත්තරේ ගන්න පිළිතුරු අංක 3 23ට 3 23ට 3 24 වෙනි ප්‍රශ්නේ ඒකත් මේකෙම කොටසක් නේ ඉහත ව්‍යාපාරයේ සමච්ඡේදන ඒකක ප්‍රමාණය ඔව් සමච්ඡේද ඒකක ප්‍රමාණය ස්ථාවර පිරිවැය ඒකක 10කින් බෙදන්න ඕන ස්ථාවර පිරිවැය උත්තරේ 5 බලමු ස්ථාවර පිරිවැය ඒකක 10කින් දැන් ස්ථාවර පිරිවැය නම් අපිට ප්‍රශ්නයක් නැහැ ස්ථාවර පිරිවැය 10000 නේ ඒකක 10ක හොයන්න පුළුවන් ඒකක 10ක හොයන්න දැන් මේකේ මුළු 10ක හොයාගෙන ඒක සංඛ්‍යා බෙදුවත් හරි නේද මෙහෙමනේ දැන් ලාභයක් දීලා තියෙනවනේ ලාභය 10කයෙන් ස්ථාවර පිරිවැය අඩු කරන්න මොකක්ද දෙන්නේ ලාභ වෙනවනේ ලාභ වෙනවා එතකොට දැන් මේ මෙතනදී බලමුකෝ එකට ආදේශ ගන්න හරි මේක දෙකේදී මේක උත්තරයක් එන්නේ ස්ථාවර පිරිවැය 10000යි
ලාභය එකක 10 දී 10000යිනේ. එහෙනම් මුළු දායකයේ 20000. 20000න් 10000 10000ක් කියන්නේ. එහෙනම් දැන් පළවෙනි අවස්ථාව ගත්තොත් එහෙමනේ. මුළු දායකයේ 20000යි 1000ක් නිෂ්පාදනය කරන ඒකක දායකයේ රුපියල් 20යි. උත්තරේ 500 එකකනේ. මේ විදිහට ස්ථාර පිළිවෙල ඒකක දායකයෙන් බෙදන්න. ස්ථාර පිළිවෙල ඒකක දායකයෙන් බෙදපුවම තමයි සමච්ඡේදන ඒකක සංඛ්‍යාව වෙන්නේ. සමච්ඡේදන ඒකක සංඛ්‍යාව වෙන්නේ. එතන අපි බලන්න ඕනේ ඒකක දායකය කීයද කියලා. මෙතනින් හොයාගන්න පුළුවන්. දැන් ඊළඟ අනිත් එකේ ආදේශ කරත් ඒ උත්තරේ වෙනවනේ. දැන් බලන්න දෙවෙනි අවස්ථාව මෙතන ඒකක 1500 දී ලාභය තිබ්බ අපිට කීයක්ද 20000ක් ලාභය දීලා තියෙනවා. ස්ථාර පිළිවෙල 10000යි. එහෙනම් 30000යිනේ. දායකයේ 30000යි. මෙතනදී අපි ප්‍රමාණය ගත්තොත් නිෂ්පාදන ප්‍රමාණය 1500යි. 30000 1500 බෙදුවා කියන්නේ එතන ඉන්නේ රුපියල් 20යිනේ. රුපියල් 20යි. නිසා ඒකක දායකය කොතනද බැලුවා රුපියල් 20ක් එනවා. 10000 20 බෙදුවාම සමච්ඡේද ලක්ෂ ඒකක 500ක් බවට පත් වෙනවා. පිළිතුරු අංක 5 ගන්න. පිළිතුරු අංක 5. ඊළඟට 25 යන්ත්‍රයක ධාරිතාවය වැඩි කිරීම සඳහා ප්‍රාග්ධන වැයක් දැරීමෙන් අනතුරුව එහි ජීවකාලය වර්ෂ 3කින් වැඩි විය. එබැවින් වාර්ෂික ෂෙයා ප්‍රමාණය වෙනස් විය. ඒ මොකක්ද දැස්සමේන්තු වෙනස් වීමක් නේ. ෂෙයා ක්‍රමයේ ඵලදායීත්ව කාලය වෙනස් වන වීම තුළින් ව්‍යාපාරයක අර වත්කම්වල සහ වගකීම් වල ධාරණාගයට බලපෑමක් වෙනවා නම් අපි ඒවට කියන ඇස්සමේන්තු වෙනස් වීම කියලා. දැන් ඵලදායීත්ව කාලය වෙනස් වුණා කියන්නේ වත්කම් වල අගයට බලපෑමක් වෙනවනේ. ඒ නිසා ඇස්සමේන්තු වෙනස් වීමක් කියලා ගන්න. පිළිතුරු අංක 2 25ට. 24ට ආවේ කීයද 5නේ. 25 වෙනි එකට 2. 26. මොකක්ද දාන්නේ? ව්‍යාපාර දාල 5ක් තොරතුරු 21 331 20 4 1 ණය හිමියෝ සහ බඩු තොගය. වර්ෂය තුළ ණය හිමියන්ට ගෙවා ඇති මුදල 56යි 250යි. මේ ව්‍යාපාරයේ විකුණුම් මිල නියම කරන්නේ සෑම විටම විකුණුම් පිරිවැයට සිට 20ක ලාභාන්තිකයක්. විකුණුම් පිරිවැයට සිට 20ක ලාභාන්තිකයක් එකතු කිරීම. ඉහත තොරතුරට අනුව 19-20 වර්ෂයේ ආදායම් ප්‍රකාශය තුලත් කළ යුතු විකුණුම් වටිනාකම. ඒක ආපස්සට හදන්න වෙන නැත්නම් උඩ බෙකන්න විකුණුම් කියන්නේ. ඔව් බලන්නකො විකුණුම් කීයක් වෙනවද කියලා. දැන් ඔයාලට හවසත් මේකේ ඉතුරු ටික කරලා ගොඩක් ඉතුරු වෙන්නේ නැති වෙයි ප්‍රශ්න 10ක් විතර ඉතුරු වෙන්නේ. බලමු ඒකත් කරලා අපි තව පේපර් එකක් කරනවා මේ සෙකන්ඩ් පේපර් එකක්. ඒක මේකත් හදන්න. එකොළොස්වෙනි පේපර් එක කරමු 11. අයින් බලන්න ඒක සර් අර එකක් කරන්න කිව්වා ඉස්සල්ලා මේක ඉදන් ආපස්සට කරන්න කිව්වේ. ඔව් සෙකන්ඩ් එකක් හවස කරනවා අනිවාර්යෙන්. හවස සෙකන්ඩ් එකක් තමයි කරන්නේ. අර 11 කියන එක දන්නේ කරන්න කී බලමු. සමනල 13 එකේ මොකක්ද තිබ්බේ? දැන් මේකේම සෙකන්ඩ් පේපර් එකක් තිබ්බා ඒකයි. නාලක 13 වෙනි එක ආදර්ශ විභාග 13 කියන එක කරන්නේ. හවස කරන්නේ ආදර්ශ 13 කියන එක හොයාගෙන ලෑස්තිලා ඉන්න. ඒකේ සම්පූර්ණයෙන් බලමු අපිට මේකෙම සෙකන්ඩ් එක අපිට සාය කරන්න 12 13 ළඟ ප්‍රශ්න පත්‍ර දෙකක්. මේකම සෙකන්ඩ් එක තමයි 13 කියන එක. හරි එතකොට අපි කරමින් හිටියේ 26 ආදායම් ප්‍රකාශය. එතකොට විකුණුම් නහන්නේ නේ. විකුණුම් අහනවා මුල තොගය මුල බඩු තොගය ඇවිල්ලා 11250යි.
ගැනුම් හොයාගන්නනේ. ආරම්භක ණය හිමියෝ 13යි 125 අවසාන ණය හිමියෝ 16යි 250 ණය හිමියන්ට ගෙවලා තියෙනවා 56250ක් මුදල්. රදවට්ටම් එහෙම නෑ නේද? එහෙනම් ගැනුම් හර ණය හිමි බැරක් කියලා මෙතනින් ගන්නකො බලන්න 500යි 12යි 6යි 7යි 72යි 500යි 375යි 9 12යි 2යි 5යි 7යි 59375 5යි 12යි 4යි 6යි 9 10යි 6යි 7යි අගතොගේ අඩු කරා විකුණුම් පිරිවේ ආවා දලලාභේ. ඕ දැන් අපිට කියන්නේ විකුණුම් පිරිවේ මත 20ක ලාභයක් ගන්න කියලා. අයෙක් ගන්න බෑ. විකුණුම් පිරිවැයට උත්තරේ 5 බලමු. අපල අගතොගයක් දීලා තියෙනවනේ අගතොගයක් දීලා තියෙන 11250. අගතොගයක් දීලා තියෙන විකුණුම් පිරිය දක්වා හදා ගන්න පුළුවන්. 5යි 7යි 5න් 2ක් 3යි 10න් 1ක් 9යි 6න් 1ක් 5යි. 59375ක විකුණුම් පිරිවැයක්. විකුණුම් පිරිවැයක්. පිරිවැය මත ලාභෙට තියෙන්නේ පහසුයි. දැන් මේ පිරිවැය දන්නවා. මේකට 20ක් ලාභය හදා ගන්න. 59යි 3යි 7යි 5යි මේ වගේ දෙකක් ගත්තා නම් හරිනේ. 10ක් ගත්තොත් 5937යි 750යි නෙන්නේ. ඒ වගේ දෙකක්. 15යි 7යි 18යි 6යි 11යි 11875යි 11875යි දලලාභෙන් දැන් උඩහට එකතු කරන්න විකුණුම්නේ අහන්නේ නේද? විකුණුම් වටිනාකම 50යි 9යි 12යි 10යි 11යි 6යි 7යි 71යි 250යි 71ද 72ද දෙන්න 5යි 10යි 8යි 15යි 9යි 12යි 10යි 11යි 6යි 1යි 7යි කොතනද වැරදුනේ? මේකත් හරිද? 500යි 12යි 9යි 12යි 59යි 4යි 2යි 6යි 9යි 10යි 6යි 7යි 12න් 5ක් 7යි 10යි 1ක් 9යි 6යි 1ක් 5යි 8යි 15යි 4යි 7යි 9 9 18 6 5 11 11යි 875යි 5 5 10 8යි 15යි 9 12යි 71යි 250යි තොගේ 10000යි බඩු තොගේ සෝරි මුල තොගේ ලියලා නැහැ මුල තොගේ මොකද කරන්නේ මුල තොගාක තොගේ මාරු කරලා තියෙන්නේ ඕනේ නේද ඔව් මුලාග තොග මාරු වෙලා තියෙන එකයි වැඩි පොඩ නැවත බලා ගන්න හදපු අය දැන් මෙතන ණය හිමියන්ගේ නම් හරියනේ ආවනේ නේද 13යි ගාන ඊට පස්සේ අග ණය හිමිය එක වෙනස් වුන්නේ නැහැ දැන් මුලාග පැටලලා තියෙන්නේ මුල තොගය 11250 තිබුණේ 11250යි මුල අග තොගය 21 3 10000 හරි 5යි 12යි 4යි 6යි 9 10යි 6යි 7යි විකුණුම් පිරිවැය 625යි 0යි 60යි 625යි අනේ ඉලක්කමෙන් ඔක්කොම වෙනස් වුණා දැන් මේකට 60යි 62යි 0.5න් දෙකක් ගත්තා නම් හරි 5යි 12යි 12යි 125යි 750යි 2යි 7යි 72යි 750 තියෙනවනේ ඒක හරි පස්වෙනි උත්තරේ ගන්න 72යි 750 ඒක අර මුලාගතොග පැටලලා දාලා තියෙන වෙනස් වෙලා ඒක හදාගත්තාම හරියට විකුණුම් 72යි 750 කියන්නේ උත්තරාංක 5 26ට 5 26ට 5 27ත් සමාජික මුදල් සම්බන්ධ ගැටලුවක් නේ සමාජික මුදල් සම්බන්ධ ගැටලුවක් බලමු සමාජික මුදල් එක හදමු සමාජික මුදල් හදන්න හිග හිට කියන්නේ දැන් 20 4යි කියන්නේ මුල හිගයි කියන්නේ වත්කමක් දහස් වලින් ගන්නම්කො 4යි මුල කලින් ලද කියන්නේ ආරම්භක වගකීමක් මෙතන මුදලින් ලද සමාජික මුදල් මුදල් හර සමාජික මුදල් බැර 160යි කපාහල සමාජික මුදල් කියන බොල් ණය ආදාය වියදම් හර සමාජික මුදල් බැර කියලා මෙතන ගන්න
අවසාන හිගේ හිටි කියන්නේ අවසාන හරශේෂයක්. මෙහෙම යන්න ඕන. ඔන්න අවසාන හිගේක පෙන්වන ආකාරය. පාගේ ශේෂය හිගේ ශේෂය. අවසාන හිග හිටි. ඒක ලේසියනේ. ආයෙ මොකක්ද අහන්නේ? වර්ෂය සඳහා පිළියෙල කළ ආදායම් වියදම් ගිණුම තුල සමාජික දලස 156ක් දක්වා ඇත්නම්. ඔය ආදාය වියදම් යන්නේ වර්ෂයට අදාළ එකනේ. වර්ෂයට අදාළ එකනේ. අහන්නේ මෙන්න මේක. අග කලින්ලද කීයද කියලා අහන්නේ. මෙන්න මේක විතරයි අහන්නේ. බැරපැත්ත එකතු කරලා මෙතන වෙනස හොයාගන්නකො. 5 7 9 6 169 6 10යි 19යි 6යි 1යි. උත්තරේ 9000ක් නේ. 9000 කියන පිළිතුරක් තියෙනවා දෙකනේ. ඔව් දෙක හරි. දෙවෙනි පිළිතුර හරි. 24 දෙක කියලා ගන්න. 27ට දෙවෙනි පිළිතුර ගමු. 9000යි. 27ට දෙවෙනි පිළිතුර 9000යි. හරිනේ. right ප්‍රශ්නාංක 28. ප්‍රශ්නාංක 28. සමාගමක ගිණුම් වර්ෂය 2020-12-31 අවසන් වුණා. අධ්‍යක්ෂකවරුන් විසින් 2021 3-31 දින මූල්‍ය ප්‍රකාශ නිකුත් කිරීමට අනුමැතිය ලබා දෙන ලදී. 4-20 දින සමාගමේ වාර්ෂික මහා සභා රැස්වීම පවත්වලු. 2020-12-31ට පසුව පහත සිද්ධීන් සමාගමට අදාළව සිදු වුණා. හරි. එතකොට අපෙන් අහන්නේ 2020-12-31ට පසුව පහත සිද්ධීන් සමාගමට ඇතුළත් වුණා. ඉහත සඳහන් කුමන සිද්ධීන් 2020-12-31 දින අවසන් වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශවල ගැලපිය යුතුය. ඔව් ශේෂපත්‍ර දිනට පසු සිද්ධීන් කියන ප්‍රමිතිය LKS 10 ඒකේ ප්‍රශ්නයක් අහලා තියෙනවා. බලමු අපි එකින් එක. ඒතර මූල්‍ය ප්‍රකාශ අනුමත කරන්නේ කවද්ද? 3:31 නේ. හදන්නේ 12:31ට අනුමත කරන්නේ 3:31ට. අනේ අතර කාලය තුල වාසි සහ අවාසිදායක සිදුවීම් ටික තමයි බලන්න ඕනේ. හරි. ඒ 12:31 750ක ගොඩනැගිල්ලක් 4:30 ගින්නෙන් විනාශ වුණා. ඒක කොහොමත් ගන්න බෑ 4:30 මහා සභා රැස්වීමත් පවත්වලා ඉවරයි. කොහොමත් අපි මූල්‍ය ප්‍රකාශ හතර දවසට ඕක හඳුනා ගන්න පුළුවන් එකක් නෙවෙයි. නිසා කොහොමත් ගලපන්න බෑ නොගලපන සිද්ධියක් පළවෙනි එක. අහන්නේ ගලපන සිද්ධීන් ටික තමයි අහන්නේ. හරි ගලපන සිද්ධීන් තමයි අහන්නේ. පළවෙනි එක බෑ. 12:31 දිනට ලක්ෂ 4ක ණය ගැතියෝක 1.30 බුන්නත් මේක පුළුවන්. දැන් ණය ගැතියගේ නොලැබෙන ලක්ෂණ අපිට 12:31 කට පෙන්නලා තියෙනවනේ. අපි ඒක දන්න එකක්. ඒ නිසා අනුමැතියට කලින් එක වුණා නම් අපිට මූල්‍ය ප්‍රකාශ වල ගැලපීමක් කරන්න පුළුවන්. උත්තරේ B ගන්න පුළුවන්. B එක හරි. C සමාගමේ සේවකයෙකු සුරාජ් එම සමාට රිව නඩුවක් පවරා ඇත. එම නඩුවට දාලා ලක්ෂ 2ක වන්දියක් ගෙවිය යුතු බඩ 4.25 උසාවියේ තීන්දුව කර ඇත. ඒතර ඒකේ තීන්දුව ලැබිලා තියෙන්නේ අනුමැතියට කලින් නෙවෙයි. අනුමත කරන්නේ මූල්‍ය ප්‍රකාශ 3.31 නේ. මේක 4.25 තමයි තීන්දුව ලැබිලා තියෙන්නේ. ඒ නිසා අපිට ගලපන්න බෑ. සාමාන්‍ය එක ගලපන සිද්ධිය නමුත් දිනෙත් එක්ක බලද්දි ගලපන්න බැරි සිද්ධියක් වශයෙන් තමයි ගන්න වෙන්නේ නේ. D එක 2012 ලක්ෂ 7ක පිරිවැයට අගය කළ තොගයක් 1.30 දින. ඔව් 3.9 තිබ්බනම් ගලපන්න පුළුවන්. ඒ කියන්නේ කවදාද අනුමත කරන්නේ මූල්‍ය ප්‍රකාශ 3.31 නේ. 3.31කට පෙර දිනයක් තිබ්බනම් ඒක ගලපන්න පුළුවන්. අවසාන එක ලක්ෂ 7ක පිරිවැයට අගය කළ තොගයක් 3.10 දින විකුණලා. ඒ කියන්නේ සුදු පොළද්දයගේ වෙනස් වෙලා තියෙනවා 3.10 වෙනකොටනේ. ඒකත් මූල්‍ය ප්‍රකාශ අනුමැතියට කලින් වෙන සිද්ධියන් නිසා ගලපන්න පුළුවන්. එතන අපිට ආවේ B සහ D කියන දෙකනේ. B D කියන උත්තරේ ගන්න 3. 28ට 3. ඔව් ප්‍රශ්නාංක 29 අපි පහසු එකක් යලි යනුම් මට්ටම සහ උපරිම තොග මට්ටම හොයන්න බලමු. යලි යනුම් මට්ටම දාන සමාන යලි යනුම් මට්ටම සමාන උපරිම භාවිතය කියන උපරිම යනුම් කාලෙනේ. උපරිම පරිභෝජනයේ කීයද? උපරිම භාවිතය සතියකට 750යි. උපරිම යනුම් කාලයත් හොයන්න. ආයික ඔක්කොම දීලා තියෙන 6යි. 30යි 3ක් ඉතුරු 45යි. 4500 යලි යනුම් මට්ටම. ආයික බොහොම පහසු එක උත්තරය තියෙන 4500 නේ. 4500 එකයි තියෙන්නේ. ඒ නිසා කෙලින්ම 5 තෝරන්න පුළුවන්. හරි. දැන් මතක් වෙන්නත් එක්ක උපරිම තොග මට්ටම හදමුකෝ නේද? දැන් උපරිම තොග මට්ටම හොයන්නේ යලි යනුම් මට්ටම අවශ්‍ය නැවත. යලි යනුම් මට්ටම ධන මොකද්ද? යලි යනුම් ප්‍රමාණය. කොයි බලන්න ආර්ථික යනුම් ප්‍රමාණය කියන්නේ යලි යනුම් ප්‍රමාණය. ඍණ උපරිම තොග මට්ටම ගන්න අවම භාවිතය වරක් අවම යනුම් කාලනේ. අවම භාවිතය වරක් අවම යනුම් කාලේ වරහන් අස්සේ. අවම භාවිතය කොහොමද ගන්නේ?
සාමාන්‍ය 500ක් තියෙනවා. උපරිමය 750ක් තියෙනවා. දැන් උපරිමයම එකතු කරලා දෙකෙන් බෙදපුවම සාමාන්‍ය එන්නේ. එහෙනම් මෙතන හිතන්න මේ 500ක සාමාන්‍යයක් එන්න මෙතන උත්තරේ 1000ක් වෙන්න ඕනේ නේද? 1000 දෙකෙන් බෙදුවොත් සාමාන්‍ය 500ක් එන්නේ. තේරුණාද? 1000 දෙකෙන් බෙදුවොත් තමයි සාමාන්‍ය 500ක් එන්නේ. එහෙනම් 1000ක් දෙන මෙතන තව 250 නේද අවශ්‍ය වෙන්නේ. මේ උපරිමතක මට්ටම නම් අවතක මට්ටම 250. 250. අවමැනුම් කාලේ 4යි සති. 1000ක් අඩු වෙන්න ඕන. එතකොට මෙතන එනවා කීයක්ද? 6 5 11 5 3 8 8100 1000ක් 7100. හරි ඒක උත්තරේ තියෙනවනේ. කොහොමත් පළවෙනි අධ්‍යයනයෙන් අපිට උත්තරේ තෝරා ගන්න පුළුවන්. 29ට 5. 29ට 5. අපි යන ප්‍රශ්නාංග 30ට 30 වෙනි ප්‍රශ්නය. ආයකත් ලේසි ප්‍රශ්නයක්. ඍජු සම පැය පදනම මත පොදුකාර පිළි අන්තර්ගහණය කරන ව්‍යාපාරයක අන්තර්ගහන අනුපාතය දක්වා ඇත්තේ. උත්තරාංක 1නේ. අයවැයගත පොදුකාරය ඇස්තමේන්තුගත පොදුකාරය උඩට ගිහිලා තියෙනවා. එතකොට දැන් අයවැයගත ඍජු සම පැය ගාන කියලා දෙවෙනි එකේ උඩට ගිය පුත්‍රේ වැරදි. හතරවෙනි එකේ උඩට ගිය පුත්‍රේ වැරදි. පස්වෙනි එකේ උඩට ගිය එක වැරදිනේ. දැන් 1 සහ 3 තමයි සාමාන්‍යයෙන් හරි හරියට දෙකකට තියෙන්නේ. ඒකනොත් අපිට තෝරන්න පුළුවන් අයවැයගත පොදුකාරය උඩ දාලා අයවැයගත ඍජු සම පැය ගාන යට දාලා තියෙනවා පළවෙනි එකේනේ. දෙවෙනි එකේ සත්‍ය ඍජු සම පැයනේ දාලා තියෙන්නේ. ඒ නිසා ඒක ගන්නත් බෑ. පළවෙනි පිළිතුර වඩා නිවැරදි. 31. හරි ඔන්න අපේ බහුවර්ණ ප්‍රශ්න 30 ඉවරයි. ඉරිගහන ප්‍රශ්න ටික අවසන් කරගත්තා. ඊළඟට අපි ලියන ප්‍රශ්න වලට යන්න පුළුවන්. ලියන ප්‍රශ්න වලට යන්න පුළුවන්. හරි. දැන් බලන්න 31 සිට 57 ප්‍රශ්න වලට කෙටි පිළිතුරු තෙත්තිරි මත ලියන්න. බලමු. මුලින්ම කියනවා මෙහෙම අනිල් සහ රනිල් සබසබව ලාභ බෙදා ගනිමින් පවත්වන හවුල් ව්‍යාපාරයෙන් රනිල් විශ්‍රාම ගන්නා ලදී. ඉදිරියට පැවති ඔහු සම්බන්ධ ගිණුම්වල ශේෂ. ඉදිරියට පැවති ඔහු සම්බන්ධ ගිණුම්වල ශේෂ. ප්‍රාග්ධන ගිණුමේ බැර 350ක් තියෙනවා යාගේ. කාගේද මේ විශ්‍රාමණය කරන්නේ නේද රනිල්ගේ. ජංගම ගිණුමේ හරශේෂයක් තියෙනවා. ණය ගිණුමේ හරශේෂයක්. ණය ගිණුමේ හරශේෂයක් කියන්නේ ව්‍යාපාරයට එන්න තියෙන එකක් නේ. ව්‍යාපාරයට එන්න තියෙන එකක්. ගෙවන්න තියෙන කන්න වගකීමක් වෙන්නේ. ණය ගිණුමේ හරශේෂයක් තියෙන එන්න තියෙන එකක් කියලා තමයි ගන්න තියෙන්නේ. ගැරිලි කියන්නේත් හිමිකම් අඩුවීමක්. එතන ඒකත් ගලපලා ගන්න වෙනවනේ. දැන් මෙතන ජංගම ගිණුමේ හරශේෂයකුත් දීලා තියෙනවා. ආයෙ ගැරිලි ගිණුමක් දීලා තියෙනවා හැබැයි. නමුත් උඩ දීලා තියෙන්නේ හවුල් ව්‍යාපාර රනිල් විශ්‍රාම ගන්නා තත්තලු එදිනට පැවති ඔහු සම්බන්ධ ගිණුම් වල ශේෂ. ඔව් එතන ගැරිලි අර ජංගම ගිණුම ඇතුලේ තියෙනවා කියලා හිතන්නත් අමාරුයි එතන නේද? වෙන වෙනම ගමු. විශ්‍රාම ගන්නා දිනට ධාරණාගේ 50ක් වූ උපකරණයක් 41 අගයකට රනිල් පවරා ගත්තා. එතකොට ගෙවිය යුතු මුදල සඳහා චෙක් පතක් ගෙවල චෙක් පතෙන් ගෙවු මුදල කීයද කියලා 210000යි කියලා උත්තරේ දාන්න බලමු. 210000ක් කියලා තියෙනවා. දැන් ප්‍රාග්ධන ගිණුමේ කොහොමවත් බැරශේෂයක් තියෙන එක හරියි. ජංගම ගිණුමේ හරශේෂයක් තියෙනවා කියන්නේ ඒ කියන්නේ හර පැත්ත වැඩි කියන එක නේද? හර පැත්ත වැඩි බැර පැත්ත අඩුයි. එතන හරශේෂයක් එන්නේ. එතන ජංගම ගිණුම බැර ප්‍රාග්ධන හර වෙනවනේ. ප්‍රාග්ධන හර වෙන්නේ. ඒ නිසා 50 වරහන් කරලා ගමුකෝ. ජංගම නේද? හරශේෂයක් කියන්නේ හර පැත්ත වැඩි කියන එක ජංගම ගිණුම. බැර පැත්තෙන් තමයි අඩු වෙන්නේ. එතකොට ජංගම බැර ප්‍රාග්ධන හර කියලා ප්‍රාග්ධන හර වෙන්න ඕනේ. ණය ගිණුමේ හරශේෂයත් අපි ණය බැර කරලා මේකෙන් කපා ගන්න පුළුවන් නිසා කොහොම ගම්මුනේ ණය. ගැල්ලි ගිණුමත් ගැල්ලි බැර ප්‍රාග්ධන හර කියලා ගත්තොත් ඒකත් අය වෙනවා. ඒකත් ඔහොම ගන්න පුළුවන්. ඊළඟට දැන් මෙයා තව පවරා ගැනීමකුත් කළා තියෙනවා රුපියල් 40ක නේද? විශ්‍රාම ගන්නා දිනට ධාරණාගේ 50ක් වූ උපකරණයක් 41 අගට පවරා ගත්තා. ඒතර පවරා ගත්ත එකනේ අපි ප්‍රාග්ධන වලට හර වෙන්නේ නේ. ලාභයක් පාඩුවක් වෙන එක වෙනම කතන්දරයක්. පවරා ගත්ත එකේ අගේ තමයි ඉවත් කිරීම බැර ප්‍රාග්ධන හර කියලා ඉවත් වූ හවුලකරුගේ ප්‍රාග්ධන වලට හර වෙන්නේ නේ. ඒකත් හර වෙච්චාම ඊටු ටික ගෙවන ගාන කියලා ගන්න පුළුවන් නේ. මේ ටික ඔක්කොම අඩු කරලා බලන්නකෝ. මේ පවරා ගැනීම 5 10 6 9 10 14 350න් 140. ඔව් හොඳයි 210 තමයි එන්නේ. 210000. 210000 උත්තරය අරන් තිබුණා.
2,10,000යි. උත්තරේ මේ විදිහට ගන්න. මේ ඔක්කොම අඩු වෙනවා යාගේ. ප්‍රාර්ථනෙන් අඩු කරගන්න තියෙනවා තමයි දීලා තියෙන්නේ. ඒ නිසා 2,10,000 කියන පිළිතුරට අපි යමු. 2,10,000. ඊළඟට ගන්න ප්‍රශ්නාංක 32 ගයාන සහ මේනක විසින් පවත්වාගෙන යන හවුල් ව්‍යාපාරයේ පහත එකගතා පැවතුණා. ගයන්ට මාසිකව වේතන ගයන්ට වාර්ෂිකව 50ක් මේනකට වාර්ෂිකව 40ක් ප්‍රාර්ථන පොලි දෙක එක අනුපාතයෙන් ලාභ පාඩු බෙදා ගන්න. හවුල් ව්‍යාපාරයේ 20 23 අවසන් වර්ෂය සඳහා විකුණුම් වටිනාකම 1000යි. සුද්ධ ලාභ අනුපාතය 30යි. අවසන් වර්ෂය තුල හවුල්කරුවන්ගේ හිමිකමේ වැඩිවීම. හිමිකමේ වැඩිවීම. ඒ කියන්නේ ජංගම ගිණුම හැදුවොත් මේක ඇති නේද? අපිට බලන්න ජංගම ගිණුමට තොරතුරු ටික දාලා. ප්‍රාග්ධන ගිණුම දාන්න දෙයක් නැහැ නේ මේක. මේ ජංගම ගිණුම. ගයන් සහ මේනකනේ. ගයන් සහ මේනක. ඒතර බලන්න ගයන්ට මාසිකව 5යි කියන්නේ 12 සරප්පා 60යි. හවුල් වේතන. ඊළඟට ප්‍රාර්ථන පොලි ගයන්ට වාර්ෂිකව 50යි. මේනකට වාර්ෂිකව 40යි. ලාභ දෙකේ අනුපාත බෙදන්නලු 2020 3 අවසන් වර්ෂයට විකුණුම් වටිනාකම 1000යි. සුද්ධ ලාභ අනුපාතය 30යි. සිද්ධ ලාභ අනුපාතය 30යි කියන්නේ මේකෙන් ගන්නනේ. විකුණුම් වලින් 30ක් කියන්නේ 300යිනේ. ඒක මෙතන ලාභ කොටස් කියලා බෙදන්න 150 ගන්න. ලාභ කොටස් 150 කියලා ගන්නනේ. හරිනේ. ලාභ කොටස් 150. එපමණයිනේ. දැන් මේ ජංගම ගිණුම තමයි ඔක්කොම ගලපලා තියෙන්නේ. 16 260යි 9යි 190යි. එහෙනම් දාගන්න ගයන්ගේ හිමිකමේ වැඩිවීම 2,60,000ක් කියලත් මේනක්ගේ හිමිකමේ වැඩිවීම 1,90,000ක් ලෙසත් පිළිතුරු ගන්න. 2,60,000යි 1,90,000යි කියලා ගන්න පුළුවන්. 2,60,000යි 1,90,000යි. 2,60,000යි 1,90,000යි. 33 වෙනි ප්‍රශ්නය. 33. වැට් වගකීම එක ලෙසි වැට් පාලන හදලා ගන්න. හදන්න බලන්න පොඩ්ඩක්. වැට් එක ගලපලා ගමු. 20 4කට ගෙවිය යුතු වැට් 100යි. විකුණුම් වැට් සහිතව 1120යි. 112න් 12නේ. එතකොට 10 120යිනේ. විකුණුම් මත වැට් කියන්නේ වගකීමන්නේ. විකුණුම් මත වැට් කියන්නේ වගකීමක්. ගැනුම් මත වැට් එකත් හොයාගන්න 560 ඇතුළේ වැට් තියෙනවා නම් 112ට 12නේ. 112 සරප් 5යි නේද? 12 සරප් 5 60යි. ඒක වත්කමක්. ගැනුම් මත වැට් කියන්නේ වත්කමක්. හරට යන්නේ. ඊළඟ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 150කුත් ගෙවලා තියෙනවා. මුදල් බැර වැට් පාලන හර. මෙච්චරයි දාන්න තියෙන්නේ. ආරම්භක ගෙවිය යුතු වැට් එක විකුණුම් මත වැට් 120යි, ගැනුම් මත වැට් 60යි. ගෙවප එක මුදල් බැර වැට් පාලන හර.
220යි 220යි 10යි නේද 10යි 5යි 6යි 12යි 2යි 10000යි 10000යි සුද්ධ ලාභය ලක්ෂ 3ක් නේද ඉස්සලා එක නේද එතකොට ඔව් 300ක් කියලා අපි ගත්තා ප්‍රශ්නේ මොකද්ද ලාභ කොටස් කියන එක නේද හවුල් ව්‍යාපාරයේ 20යි 23යි 31 අවසන් වන සදා විකුණුම් 1000යි සුද්ධ ලාභය 130යි ඔය එතකොට සුද්ධ ලාභයෙන් අර ටික අඩු කරලා ලාභ කොටස දාන්න ඕනේ එහෙම ගැටලුවක් තියෙනවා ඔය දැන් මේකේ පිළිතුර තිබ්බෙත් මං හදපු විදිහටම තමයි උනට මං ගානක් ගත්තේ නැහැ දකින්න බෑ ඒක අර විසර්ජනය පොඩ්ඩක් හිතන්න වෙනවනේ එහෙම ඔය කෙලින්ම අපි 300 ආපු උත්තරේ තමයි මේ ලාභ කොටස් කියලා දාලා හැදුවේ 30 වෙනි ප්‍රශ්නේ පොඩ්ඩක් නැවත බලන්න ඒකේ පිළිතුරත් හැබැයි ඔහම තමයි දාලා නම් තිබ්බේ මාත් එච්චර හිතුනේ නැහැ ගැන මේක හරියද ඕනේ නේද මේකේ අවසන් උත්තරේ දාගන්නකො 10000යි නේ 10000ක් කියලා දාගන්න 10 කියන්නේ දහස් වලින් ඒ කියන්නේ 10000යි පොඩක් නැවත 32 වෙනි ගානට යන්න බලන්න දැන් එහෙමනතර ලාභ කොටස් වෙනස් වෙන ගැටලුවක් තියෙනවා ඇත්තටම නේද හවුල් ව්‍යාපාරයේ 20යි 23යි 31 අවසන් වන සදා විකුණුම් වටිනාකම 1000යි සුද්ධ ලාභය 130යි කියන්නේ දැන් මෙතන ලාභය 300යි නේ සුද්ධ ලාභය දැන් හවුල් වේතන අපි ගෙව්වේ මාසෙකට 5 ගානේ 60යි 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 ඊළඟට ප්‍රාග්ධන පොලි 50යි 40යි එහෙම වුණොත් ලාභ කොටස් එන්නේ සමසමද මේක ලාභ බෙදන්නේ දෙකට එක අනුපාතනේ 300යි 300යි 6යි 12යි 17යි 21යි 90යි නේ 6යි 12යි 17යි 21යි 30යි 90යි ගයන්ට මාසිකව 5ක වේතන. ඒතර හවුල් වේතන 12/60යි. එයාට විතරයි ඉන්නේ. ගයන්ට වාර්ෂිකව 50යි. මේනකට වාර්ෂිකව 40යි ප්‍රාර්ථන පොලි. හරි. ලාභ කොටස් දැන් මේක තමයි බෙදන්නේ 3 1 අනුපාතනේ 2 1 අනුපාතයට. 93 3ෙන් බෙදුවා කියන්නේ 30යි 60යි 30යි නේ. ඔව්. ඔහම එන්නේ. 6 12යි 17 170යි 70යි හිමික මේ වැඩිවීම කියලා ගන්න මෙතන ආරම්භක ශේෂයක් දීලා නැහැ නේද ආරම්භක ශේෂ සහ වැඩිවීම කියලා ගන්නත් බෑ ප්‍රාර්ථන ශේෂ හොයාගන්න විදිහකුත් නැහැ නේ මේනකට ලාභ කොටස් නැහැ නේද එයි ගයන් සහ මේනක ගයන්ට මාසිකව 5ක වේතනයක්. මෙතන ආයෙ වැරදුනාද? ඔව් ඔව්. ගයන්ට මාසික වේතන හවුල් වේතන ගයන්ට විතරයි නේ. ඔව් ගයන්ට විතරයිනේ හවුල් වේතන. මේක හරි. මෙතන හරි. ප්‍රාර්ථන පොලි 50යි 40යි. 50යි 40යි. ඔව්. તો ලාභ කොටස් එන්නේ 6 10 15 150 නේ දෙන්නේ. 150. 150 බෙදෙන්න ඕනේ කොහොමද දෙකට එක අනුපාතයට 150 3ෙන් බෙදුවනම් 50යි 100යි 50යි නේ 100යි 50යි 100යි 50යි එහෙනම් 65 11 2යි 90යි මෙන්න මෙහෙම දාගන්න ඒක පොඩ්ඩක් සංශෝධනය කරලා අපි අර ලාභය බෙදන්න නැතුව දැම්මේ නේ වැරදි ඒක එතකොට එන්නේ ගයන්ට 210000ක් කියලා දාගන්න මේනකට 90000ක් කියලා ගන්න මේ පිළිතුර හදාගන්න වෙනස් කරගන්න 32 නැවත හදාගන්න. ඉතින් පොඩ්ඩක් අපිට වැරදුනා හදිස්සියේ ලාභ කොටස කියන එක ගැන අපි අවධානය යොමු කරන්නේ කිලිම 150 ගන්න බෙදුව එක වැරදි.
මෙතන ලාභ කොටස් මේ ටිකත් ඔක්කොම දාලා 150 තමයි 3 2 අනුපාතයෙන් නෙමෙයි 2 1 අනුපාතය බෙදලා ගන්න වෙන්නේ. එහෙනම් පිළිතුර 2,10,90 කියන එකට යන්න පුළුවන්. ප්‍රශ්නාංක 34ට යන්න. 34 වෙනි ප්‍රශ්නේ බලන්න. ප්‍රශ්නාංක 34 වාර්ෂික තොග පිරිවැය සහ ආර්ථික ඇණුම් ප්‍රමාණය සම්බන්ධයෙන් ඉහත ප්‍රස්ථාරයේ දක්වා ඇති එකිනෙක වක්‍රයනේ චක්‍රය කියලා තියෙන වක්‍රය නම් කරන්න. ඒ ගම්මු අපි ආය කියන්නේ අර ආර්ථික ඇණුම් ප්‍රමාණය මාක් කරලා තියෙන්නේ. කියන්නේ මුළු පිරේ අවවන තැනනේ. මුළු පිරේ අවව වෙන්නේ ආර්ථික ඇණුම් ප්‍රමාණය. ඒතර ඒ කියන එක දැන් නැත්නම් ලබා ගැනීම පිරිවැය සහ තබා ගැනීම පිරිවැයක්වත් කැපිලා තියෙන තැනනේ. එහෙනම් ඒ දාමු අපි ආර්ථික ඇණුම් ප්‍රමාණය EOQ කියලා දැම්මත් ඇති. EOQ නැත්නම් ආර්ථික ඇණුම් ප්‍රමාණය. නැත්නම් යලි ඇණුම් ප්‍රමාණය කිව්වත් කමන්නේ. EOQ නැත්නම් ආර්ථික ඇණුම් ප්‍රමාණය. ඊළඟට B වක්‍රය මොකද්ද? B වක්‍රය ඇවිල්ලා ඇණුම් පිරිවැය කියලා ගමනේ. දැන් ඇණුම් පිරිවැය එන්න අඩු වෙනව නේද? ගොඩාක් ඇණුම් කරා කියලා ඇණුම් පිරිවැය වැඩි වෙන්නේ නැහැ. යම් ප්‍රමාණයකට අඩුවීමක් වෙනවනේ. හරි? ඇණුම් කරන ප්‍රමාණයත් එක්ක ඇණුම් පිරිවැය අඩු වෙන වෙන්නේ. ඒ නිසා B අපි ගමු ඇණුම් කිරීමේ පිරිවැය කියලා. ඇණුම් කිරීමේ පිරිවැය B. B ඇණුම් කිරීමේ පිරිවැය. හරි? ඊළඟට C ඇවිල්ලා ගබඩාවේ තබා ගැනීම පිරිවැයනේ. මොකද තබා ගැනීම පිරිවැය එන්න වැඩි වෙනවනේ. තබා ගන්න ප්‍රමාණයත් එක්ක වැඩිවීමක් වෙනවා. වැඩිවීමක් වෙනවා. හරි? ඒ නිසා ඒක හදාගන්න තොග රඳවා ගැනීමේ පිරිවැය කියලා. තොග රඳවා ගැනීමේ පිරිවැය. තොග රඳවා ගැනීමේ පිරිවැය. C තොග රඳවා ගැනීම පිරිවැය. D මුළු පිරිවැයනේ. මුළු පිරිවැය අවවන ලක්ෂය ආර්ථික ඇණුම් ප්‍රමාණය කියලා දාලා තියෙන නිසා මුළු පිරිවැය කියලා ගන්න පුළුවන් D කියන වක්‍රය. D මුළු පිරිවැය. හරි. අපි දැන් එක ප්‍රශ්නයක් කරලා අවසන් කරමු. ඊළඟට ප්‍රශ්න 15ක් තියෙන එක කරලා දෙවෙනි ප්‍රශ්න පත්‍රය පටන් ගමු. සේවාසහිත තරිඳු පොදු සමාගමේ 2021 3:31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ උද්ෘතයක් පහක් දැක්වේ. ඒක ලේසි ප්‍රශ්නයක් නේ බලන්න යටින් අහලා තියෙන මේක. 2021 3:31 දිනට 3:31 දින දැනට සිටින සාමාන්‍ය කොටස් හිමියන්ට රඳවාගත් ඉපයුම් උපරිම වශයෙන් යොදා ගනිමින් රුපියල් 50 බැගින් ප්‍රසාද කොටස් 1000ක් නිකුත් කරා. දැන් 50 වැඩි කිරීම 1000 කියන්නේ රුපියල් ලගේ හොයාගන්න ප්‍රසාද නිකුත් වෙලා නැත්නම් සංචිත ප්‍රාර්ථනිත කරන්නේ 1000 වැඩි කිරීම 50 1 2 3 4 1 2 3 4 5යි 50000යි 50000යි. එතකොට මේ 50000ට සංචිත ගන්නේ කොහොමද? රඳවාගත් ඉපයුම් උපරිම වශයෙන් නේ. රඳවාගත් ඉපයුම තියෙන්නේ 30000යි. එහෙනම් රඳවාගත් ඉපයුම් හර 30000යි. ඒක තියෙන උපරිම මේ 50000 සදා ගන්නලු මදි හරිය පොදු සංචිතෙන් ගන්න. පොදු සංචිත හර 50000ක් වෙන 20000ක් මදිනේ. එකපාර ප්‍රකාශිත ප්‍රාදන දාම නේද? නැත්නම් ආය ජනසරහන් දෙකක් එපේ. කොහොමද අර ප්‍රසාදනිකුතු කියන ගිනු වැහිලා යන ගිනුමක් නේ. කෙලින් මේක ප්‍රකාශිත සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනට බැර කරනවා. ප්‍රකාශිත සාමාන්‍ය කොටස් ප්‍රාග්ධන බැර 50000යි. ඔන්න ඔය විදිහට ගන්න පුළුවන්. රඳවාගත් ඉපයුම් හර පොදු සංචිත හර ප්‍රකාශිත සාමාන්‍ය කොටස් ප්‍රාග්ධන බැර. රඳවාගත් ඉපයුම් හර පොදු සංචිත හර ප්‍රකාශිත සාමාන්‍ය කොටස් ප්‍රාග්ධන බැර. ප්‍රකාශිත සාමාන්‍ය කොටස් ප්‍රාග්ධන බැර. හරිනේ. ඔන්න ඔය විදිහට ජන සටහන ලියන්න සංචිත ප්‍රාර්ථනිත කරන්නට අදාළව. හරි. එහෙනම් අපි දැනට එතනින් අවසන් කරමු. අපි පටන් ගමු දෙකටනේ. දෙකේ ඉඳන් පහ දක්වා මේක සහ 13 වෙනි පේපර් එකත් ලෑස්ති කරගන්න. සෙකන්ඩ් පේපර් එකේ සමාගම් හවුල් ව්‍යාපාර ටික ඔක්කොම අපි කතා කරනවා. දැන් දැනට අවසන් කරමු.